හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 16 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 2ට අපි එකතු වෙන්නේ අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාධු සාධු සාධු. හොඳයි, හැමදිනාටම තෙරුවන් සරණයි. නැවතත් හොඳයි, අපි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මම හිතනවා ෂෙයා වෙනවා කියලා. හොඳයි, අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ තව දුරටත් අපි මේ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳවත්, ඒ වගේම ඒවා කාණ්ඩවලට කඩලා අපි කොහොමද හඳුනගන්නේ කියන එකත් තමයි මුලින්ම කතා කරේ. එතෙන්දී අපි කිව්වා මේක කාරක වේදක දෘෂ්ටියක් ගන්න බෑ, මේ කරන්නෙක් විඳින්නෙක් කියලා ගන්න බෑ. මේක අනාත්ම ධර්ම ටිකක්. ඒ වගේම මේ නিত্য සුභ ආත්ම සුඛ කියන ඒ විපල්ලාස වලින් තොරව බැලිය යුතු දෙයක් කියලා තමයි මේ ධර්ම අපිට තේරුම් ගත්තේ. කියන්නේ අනිත්‍ය වූ, අසුභ වූ, දුක්ඛ වූ, අනාත්ම වූ ධර්ම ටිකක් තමයි මේ පටිච්ච සමුප්පාද ධර්ම කියලා අපිට පෙන්වලා තියෙන්නේ. ඒකෙදි මේ මූලික දෙයක් තමයි අපි කතා කරා මේ මුල් දෙකක් තියෙනවා කියලා. මේ පටිච්ච සමුප්පාද අංග 12 තුල වෙනම වට්ට දෙකක් නැත්නම් චක්‍ර දෙකක් අපිට ගෙනහැර පෙන්වලා තියෙනවා. ඒ එකක් තමයි මේ අවිද්‍යාව මූලික කරගෙන ගත්ත චක්‍රය. ඊළඟට තමයි මේ තණ්හාව මූලික කරගත්ත චක්‍රය. එතකොට අපිට මතකයි අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන එක අර්ධයක් නැත්නම් එක චක්‍රයක් හැටියට ගත්තා. ඊට පස්සේ තණ්හා මූලික කියලා අපි තණ්හා උපාදාන භව ඊට පස්සේ ජාති ජරා මරණ හැටියට තව ක්‍රමයකට මේක විස්තර කරා. එතකොට මේක අවිද්‍යා මූලිකවත් යන චක්‍රය සංසාර චක්‍රයක් පෙන්නනවා. ඒ වගේම තණ්හා මූලිකව යන චක්‍රයකුත් පෙන්නනවා. එතකොට එතෙන්දී ඒකදී අපිට කියවුණු දෙයක් තමයි මම හිතනවා මෙතන අපිට ගත්තොත් ඒක පොඩ්ඩක් පහසු වෙයි කියලා. එතෙන්දී අපිට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන්. මම හිතනවා මේක පේනවා කියලා. පේනව නේද? පේනවා ජයන්ත. හොඳයි. එතකොට මේකෙදි මූලිකම අපි කතා කරා මේ පළවෙනි චක්‍රය. මේ පළවෙනි චක්‍රය මේ අවිද්‍යා මූල ණයෙන් එන චක්‍රය. එහෙම නැත්නම් අවිද්‍යාව මුල් කරගෙන පෙන්වන චක්‍රය. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. එතකොට මේ වේදනාව කියන එක අවිද්‍යාවට නැවතත් ප්‍රත්‍ය වෙලා මේ චක්‍රය යන හැටි අපි කතා කරා. ඊට පස්සේ මේ තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන චක්‍රයක් පෙන්වුවා. ඒක අපි කිව්වා තණ්හා මූලක අපර අර්ධ චක්‍රය කියලා කිව්වා. හරි, මේක పూర్ව අර්ධ චක්‍රය, මේක අපරාර්ධ චක්‍රය කියලා. එතකොට මේකෙදී අපි දැනගත්ත විශේෂ දෙයක් තමයි මේකේ මේ විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ දිට්ඨි චරිතයට අවිද්‍යා මූලක චක්‍රය පෙන්ලා තියෙනවා. ඊළඟට තණ්හා චරිතයට මේ දෙවෙනියට තණ්හාවෙන් පටන් ගන්න තණ්හා මූලික චක්‍රය පෙන්ලා තියෙනවා කියලා අපි කතා වුණා. ඒ වගේම මේ පළවෙනි චක්‍රය අනුව ඒ අර දිට්ඨි චරිතයට මේ පළවෙනි
කොටසේදී තේරෙනවා නම් මේ අවිද්‍යා සංඛාර නිසයි මේ විඥාන හටගන්නේ කියලා එයාට එතකොට අර උච්ඡේද දෘෂ්ටිය කියන එක දුරු වෙනවායි කියලා කිව්වා. මොකද විඥානයක් හටගන්න නම් ඊට කලින් කරන ලද අවිද්‍යා සංඛාර තිබිය යුතු බව දැනගත්තාම එයාට උච්ඡේද දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා කියලා කිව්වා. ඒ වගේම මේ තණ්හා චරිතයට තණ්හාවෙන් පටන්ගෙන මේ තියෙන ස්කන්ධයන්ගේම ජරා මරණය පෙන්වන හින්දා එතකොට එයාට මේක මේ තියෙන ස්කන්ධයක් මෙතන ඉඳලා ආත්මීය වශයෙන් තව තැනකට යනවා කියන ආත්ම දෘෂ්ටිය නැත්තම් ඒකට අපි කියන සාස්වත දෘෂ්ටිය නැති වෙනවායි කියලා කිව්වා. එතකොට අපි ගත්තොත් එimhe දිට්ඨි චරිතයට උච්ඡේද දෘෂ්ටිය නැති කරගන්න මේ පළවෙනි වම් පැත්තේ තියෙන වටේ ප්‍රයෝජනවත් වෙනවා මේ අවිද්‍යා මූලික. ඒ වගේම තණ්හා චරිතයට සාස්වත දෘෂ්ටිය නැති කරගන්න මේ තණ්හා මූලික චක්‍රය ඉවහල් වෙනවා කියලා කිව්වා. ඉතින් ඒ විස්තරත් එක්ක අපි පසුගිය සතියේ කතා කරා. ඊට පස්සේ මේකේ තවත් විදිහකට අපි මේ දෘෂ්ටි ගැන කතා කරා. ඊට පස්සේ තව එකක් තමයි මේ පළවෙනි ණයෙන් නාම රූප සලආයතන කියනකොට අපි කිව්වා එතන මේ ගබ්බසෙය්‍යක සත්‍යයන් පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ මේ තණ්හා මූලික ණයේදී ඕපපාතික සත්‍යයන්ට කෙලින්ම මේ චක්‍රය ගැලපෙනවායි කියලා කිව්වා. ඉතින් ඔය ආකාරයට අපි පසුගිය සතියේ කතා කරා මේ මූල දෙක කොහොමද අපි අරගෙන විස්තර කරන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරපු තව දෙයක් තමයි මේකේ සංදි පිළිබඳව. සංදි පිළිබඳව එක අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල කියන සංදි තුනක් ගැන අපි කතා කරා. එතකොට අපිට ඒකෙදි කතා කරනකොට අපිට දැනගන්න ලැබුණ දෙයක් තමයි මේ සංදි කොයි විදිහටද ඇති වෙන්නේ කියන එක ගැන අපි කතා කරා. මට මතක නැහැ හරියට මේ කොතනද අපි මේ පොතේ දැක්ුවේ කියලා. නමුත් කොහොම නමුත් ඒක අපි දැනගත්ත අතීත හේතු ඊට පස්සේ වර්තමාන ඵල වර්තමාන හේතුත් එක්ක අනාගත ඵල හැටියට අපි සංදි තුනක් අපි පෙන්නුවා. ඒක මම හිතනවා මෙතනට අපිට ගන්න පුළුවන් වුණොත් මතක් කරගන්න පුළුවන් වෙයි කියලා චුට්ටක් ඉන්න. මේකෙදි අපි කතා කර කොටසක් මෙන්න මෙතන නේද? හොඳයි. මෙතෙන්දී මේ අතීත හේතු හැටියට අපි දැක්කුවා අවිච්ඡා සංඛාර කියන දෙක අතීත හේතු හැටියටත් ඒ අතීත හේතුයෙන් වර්තමාන ඵලය හැටියට මේ හේතු ඵල සංදියක් පෙන්නවා. මේ අවිජ්ජා සංඛාර කියන එකයි ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනට අපි කිව්වා ඒ සංදිය හේතු ඵල සංදිය. ඊළඟට ඒ ඵලය නිසා ඒ ඵලයත් එක්කම ඇති වෙන තවත් හේතු ගොඩක් අපිට පෙන්වනවා. මේ වේදනාවෙන් විපාක වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම උපාදානයට ප්‍රත්‍ය වෙනවා, භවයට ප්‍රත්‍ය වෙනවා. එතකොට එතනදී අපි මේක මේ තණ්හා උපාදාන භව කියලා කියන්නේ හේතු. අපි කියන්නේ තණ්හාව කියන්නේ ඒක ලෝභ කිරීම වශයෙන්, ඊට පස්සේ උපාදාන කියන්නේ දැඩිව ගැනීම වශයෙන්, තණ්හා දිට්ඨි වශයෙන් ගැනීමයි උපාදානය කිව්වේ. භවය කිව්වේ ඒ අනුව කර්ම සකස් කිරීම. එතනදී අපි කතා කරා මුළු චිත්තුප්පාදේම මේ භව කියලා කියනවා කියලා. එතකොට මෙන්න මේ ටික හේතු වෙනවා අනාගත ඵල කොටසකට. ජාති ජරා මරණ කියන අනාගත ඵල කොටසට. ඒකින්ද අපි මෙතෙන්දී හේතු ඵල සංඥාවක් නැවත පෙන්වුවා මේ භව කියන එකයි ජාතිය කියන එක අතරයි. එතකොට සංඛාර කියන එකයි විඥාන කියන එකයි අතර හේතුඵල සංදියක් පෙන්වුවා. ඊට පස්සේ වේදනා තණ්හා කියන දෙක අතර ඵල හේතු සංදියක් පෙන්වුවා. ඊට පස්සේ භව ජාති කියන දෙක අතරදී හේතුඵල සංදියක් නැවත පෙන්වුවා. ඊළඟට අපි කතා කරා කොටස් හතරකට මේක බෙදනවා. ඒ කියන්නේ පහේ කොටස් හතරකට බෙදනවා කියලා නේද? මේ පහේ කොටස් හතර කොහොමද අපි බෙදුවේ? මේ චතුර්විධ සංක්ෂේපයේ හැටියට. හරි? එතකොට පළවෙනි කොටස අපි අවිද්‍යා සංඛාර කියන අංග දෙක පළවෙනි කොටස හැටියට ගත්තා. ඊළඟට දෙවෙනි කොටස හැටියට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන අර මේ ටික හේතු වුණා. මේක හේතු ඵල සංදියෙන් ඵල බවටපත් වුණා. ඊට පස්සේ නැවතත් හේතු ටිකක් තියෙනවා තණ්හා උපාදාන භව කියලා. ඊට පස්සේ එකෙන් ජාති ජරා මරණ කියන හතරවෙනි සංක්ෂේපය එනවා.
ඒ විදිහට අරගෙන නැවත වරක් අපි පෙන්නවා මේක 20 ආකාර අරවලට බෙදනවායි කියලා. මේක චක්‍රයක්නේ. ඒ චක්‍රයේ කරකිනකොට කරත්ත රෝද වගේ හරියටම ඒ අරයන් කොහොමද වැඩ කරන්න කියලා එතෙන්දි කතා කළේ අතීත හේතු පහක්, වර්තමාන ඵල පහක්, වර්තමාන හේතු පහක්, අනාගත ඵල පහක් හැටියට අපි කතා කරා එතන. එතකොට අපි කතා කරන තැනදී අපිට මං හිතනවා මෙන්න මෙතන ගන්න ලේසි ඇති කියලා. ඔව්. මේක කියන්නේ අතීත හේතු පහ හැටියට අපි ගත්ත අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන ටික. දැන් බලන්න අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. එතකොට මෙතන සංඛාර කියනකොට අපි නැවත වරක් පසුගිය සතියේ මතක් කරගත්තා ඒ යම්කිසි කර්මයක් කරන්න කලින් పూర్වේදී ආපු චේතනා සියල්ලම මේ සංඛාර ගණයට අයිති වෙනවයි කියලා. එතකොට මේ භව කියන ටික ගත්තේ ඇත්තටම මේකේ විඥාන ප්‍රතිසන්දි විඥානයේ ඇති කරන්න පුළුවන් ඒ කර්ම ශක්තියත් එක්ක ඇති වෙන මුළු චිත්තුප්පාදයේ මෙතෙන්දී භව හැටියට සැලකුවා. ඊට පස්සේ වර්තමාන ඵල මොනවද? නැවත වරක් කිව්වොත් අතීත හේතුනේ අවිද්‍යාව, සංඛාරය, තණ්හාව, උපාදාන භව. ඒක වර්තමාන ඵල උනේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඒ වර්තමාන ඵල පහ. ඊළඟ වර්තමාන හේතු පහකුත් තියෙනවා. ඒ තමයි නැවත වරක් ගත්තාම තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාර කියලා. අර මෙතන තිබ්බ ඉහළින් කිව්ව ටිකම වෙනත් ආකාරයකට මෙතෙන්දී පෙන්නලා තියෙනවා. නමුත් ඒ අංග ටිකම තමයි අනාගත ඵල ගෙනත් දෙන්න වර්තමාන හේතු හැටියටත් ඇති වෙන්නේ. කලින් කිව්ව ටික අතීත හේතු නිසා මේ වර්තමාන ඵල පංචකේ, මේ වර්තමාන හේතු පංචකේ නිසා අනාගත ඵල පංචකයක් ඇති වෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. ওই විදිහට මේක බෙද විවිධ ආකාරයෙන් අපිට දකින්න ලැබුණා. ඊළඟට අපි කතා කරා නොයිකොත් මේ කොයි ආකාරයෙන්ද මේක නැවතත් විස්තර කරගන්න කියලා කතා වුණා. ඊට පස්සේ අද අපිට කතා කරගන්න තියෙන්නේ මේ වර්තමාන ඵල පංචකය කියන කොටස. දැන් වර්තමාන ඵල පංචකය කියනට අපි දන්නවා ඒ තමයි ප්‍රතිසන්දි විඥාණයෙන් පටන් ගත්තාම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඒ පහ. ඒකට එතන විඥානය කියලා කිව්වේ මේ වර්තමාන ඵල පංචකය ගන්නකොට විඥානය කියලා කිව්වේ මේ භවයේ මේ ප්‍රත්‍යুৎপন্ন භවයේ ප්‍රතිසන්දි තමයි මේ විඥාන කියලා මෙතන ගන්න ප්‍රතිසන්දි විඥානය. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ අතීත වූ භව විශේෂයේ ප්‍රත්‍යুৎপন্ন භවය හා එකට ගලපන ධර්ම ජාතිතම විඥානය. ඒකෝට අතීත භවයයි මේ භවයයි ගලපන්නේ මෙන්න මේ ප්‍රතිසන්දි විඥානය. ඒක තමයි මෙතෙන්දී අදහස් කරේ. ඊළඟ නාම රූප කියලා කිව්වේ විශේෂයෙන් මෙතෙන්දී පෙන්නනවා මේ මව් කුසකට වැද ගන්නවා වගේ රූප අරූප ධර්මයන්ගේ පහළවීම ස්වභාවය තමයි නාම රූප කියලා කියන්නේ. එතකොට නාම කියලා කියන්නේ අපි එතකොට විශේෂයෙන්ම ප්‍රතිසන්දි නාම රූප කියලා කිව්වම විඥානයත් එක්ක පහළ වෙන චෛතසික ධර්ම, ඒ වගේම විපාක නාමස්කන්ධ ටික රූප කියලා කියන්නේ එතකොට ඒත් එක්ක පහළ වෙන කර්මජ ආදී වූ රූප තමයි මේ නාම රූප කියලා කියන්නේ. ඊට පස්සේ සලආයතන කියනකොට ඒ අණුව පහළ වෙන මේ නාම රූපයන්ට අදාළව පහළ වෙන සලආයතන. සලආයතන කියන්නේ චක්කු ප්‍රසාද ආදී වූ සලආයතන ටික මන ආයතනයේද ඇතුළුව මේ සලආයතන කියන කොටස එනවා. ඊට පස්සේ පස්ස කියනකොට අරමුණු පහස්නා බව නැත්නම් අරමුණුත් එක්ක සිත සම්බන්ධ කරන බව තමයි මේ පස්ස කියලා කියන්නේ. අරමුණට මේ චිත්තචෛතසික ධර්මය සම්බන්ධ කිරීම තමයි පස්සෙන් කරන්නේ. ඊට වේදනා කියලා කිව්වේ අරමුණේ රස විඳින බව. ඒකට ඇත්තටම මේ අරමුණක රස විඳින්නේ කවුද? මමද, අහවලාද, වෙන කෙනෙක්ද? ඒක අදාළ නැහැ. අරමුණේ රසය විඳින්නෙම වේදනාව කියන චෛතසිකයෙන් තමයි රස විඳින්නේ. චෛතසිකයේ තමයි රස විඳින්නේ. අපි රස විඳිනව නෙවෙයි. නමුත් ඒක අපි අර්ථ දක්වන්නේ නැත්නම් වැරදියට ගන්නේ කෙනෙක් වේදනාවක් විඳිනවා, කෙනෙක් දුකක් විඳිනවා, කෙනෙක් සැපක් විඳිනවා කියලා. නමුත් ඇත්තට මේ සැප දුක කියන එක අරමුණේ රසයේ විඳින බවම තමයි මේ වේදනාව කියලා කියන්නේ. ඒක කෙනෙක් විඳිනවා නෙවෙයි. එතකොට මෙන්න මේ පච්චුප්පන්න වූ උපපත්ති භවයේ නැත්නම් මේ ආත්ම භාවයේදී පහළ වූ මේ ධර්මයේ පස් දෙනා
තමයි పూర్ව භවයේ කර්මයෙන් හටගත්ත දේවල්. ඉතින් ඒක పూర్ව භවයේ කර්මයෙන් තමයි මේ සියල්ල ලැබෙන්නේ. මෙතන වේදනා කියලා අපි ගන්නෙත් විපාක වේදනා. ඉතින් ඒ අනුව බලනකොට මේක කලින් කරපු අර හේතු පංචකයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අතීත හේතු පංචකයේ ප්‍රතිඵලයක් හැටියට මේ වර්තමාන ඵල පංචකය ඇති වෙනවා. ඊළඟට අපි කතා කරන වර්තමාන හේතු පංචකය. වර්තමාන හේතු පංචකයේ පටන් ගන්න කොතනින්ද? තණ්හාව. තණ්හා උපාදාන භව. තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාර කියන අංග පහ තමයි වර්තමාන හේතු පංචකය වෙන්නේ. දැන් අවිද්‍යා සංඛාර නැතුව තනියෙන් මේ තණ්හා උපාදාන භව හදන්න බෑ. හරි අපි දැන් භව කියලා කියන්නේ අවසානයේ ඊළඟ ප්‍රතිසන්දිය සඳහා ඇති කරගන්නා වූ කර්මයත් එක්ක ඒ චේතනාවත් එක්ක මිශ්‍ර වෙච්ච සියලුම ඒ චිත්තුප්පාදේ තමයි භව කියලා කියන්නේ. එහෙම භවයක් හදනවා නම් අපිට අවිද්‍යාවත් එක්ක තමයි ඒ භවය හදන්නේ. ඒ වගේම ඒකට කලින් හිතන ගතිය ඒ සියල්ලම මේ සංඛාර ගොඩට අයිති වෙනවා. එකපාරම හත්වෙනි ජවනය හෝ ප්‍රතිසන්දිය ගැන දෙන ජවනය ඇති වෙන්නේ නැහනේ. ඒක ක්‍රමානුකූලව මුලින් චිත්ත වීති පහළ වෙලා ඒ පිළිබඳව හිතලා ගොඩක් ආයෝහනයක් සංඛාරයක් කරලා තමයි අවසාන වශයෙන් මේ භව කියන චිත්තුප්පාදේ හදන්නේ. එතකොට ඒක හදනකොට අපි දන්නවා මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි මේ කුසල අකුසල කර්ම කරන්නේ. මොකද අවිද්‍යාව කියන එක කුසල කර්මයන්ට අපි දන්නවා උපනිශ්‍රේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අකුසල ධර්මයන්ට සහජාත වශයෙන් උත්පත්ති වෙනවා. ඉතින් අන්න ඒ විදිහට බලනකොට අපිට මේ අවිද්‍යා සංඛාර දෙක කියන එකත් කොයි ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ උදව් වෙන්නේ මේ වර්තමාන හේතු පංචකයට ඇතුළත් වෙන්නේ ඇයි කියන එක අපිට පැහැදිලි. මෙතනදිත් අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන භව කියනවා ගැන කලින් කිව්වා වගේම විස්තරයක් තියෙනවා. මේ පස් දෙනා තමයි මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච කර්ම භවයේ ඇති කරනකොට අනාගතයේදී ප්‍රතිසන්දියට ඒවා ප්‍රත්‍ය වෙනවා කියන එක සඳහන් වෙනවා. ඊළඟට අනාගත ඵල පංචකය ගත්තොත් එතනදිත් නැවත වරක් ප්‍රතිසන්දි විඥාන දැන් අනාගත කියලා කියන්නේ මේ භවයේ නෙවෙයි. මේ භවයෙන් පසුව ඊළඟ භවයේදී විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඒ ඵල ධර්මයෝ පහ හටගන්න අර කලින් වර්තමාන භවයේදී නැත්නම් වර්තමාන භවයේ හේතු පංචකය ප්‍රත්‍ය වෙනවා ඊළඟ භවයේදී මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල ධර්මයන් හටගන්න. ඉතින් එතනදිත් විඥානය කියලා කියන්නේ අනාගත භවයේදී ප්‍රතිසන්දි විඥානය. දැන් අර අපි ගත්තොත් එහෙම වර්තමාන ඵල හේතු පංචකය වර්තමාන ඵල පංචකය ගන්නකොටත් අපි එතන ගත්තේ වර්තමාන භවයේ මේ ප්‍රතිසන්දි විඥානය. දැන් මෙතනදී මේ අනාගත ඵල පංචකය ගත්තාම අපි එතනදී විඥානය කියලා කියන්නේ ඊළඟ භවයේදී ප්‍රතිසන්දි විඥානය. ඉතින් ඒ විදිහට මේකේ විස්තර කරලා තියෙනවා. මේ පුරුදු විදිහටම අනිත් කරුණු ටිකත් විස්තර කරලා තියෙනවා. මේ විදිහට අනාගතයේදී උපපත්ති භවයේ ඇති කල්හි දැන් කාට හරි විස්තර කරන්න පුළුවන්ද කර්ම භවය සහ උපපත්ති භවය අතර ඇති වෙනස? අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් කාට හරි පුළුවන්ද කියන්නේ මේ දෙකේ වෙනස? කර්ම භවය සහ උපපත්ති භවය. අපි කියන්නේ භවය කියන එක දෙකකට බෙදනවා නේද? එකක් තමයි කර්ම භවය. අනිත් එක උපපත්ති භවය. මොකද්ද ওই දෙකේ වෙනස? කර්ම භවය කියන්නේ ඒක චිත්තක්ෂණික. එම සිතේම ඇති වෙන එක. උපපත්ති භවය කියන්නේ උප්පත්තියක් ලබා. උපපත්ති භවය කියන්නේ මේ නානාශනික. ඒ කියන්නේ තව තැනකදී උප්පත්තිය ලබා දෙන. වැරදිද? ඔව් ටිකක් කිට්ටුවෙන් යනවා. තව කාට හරි මතක් කරලා විශ්වාස. අන්තිම හිතේ ඇතිවන චේතනාව කම්ම භවයේ ඒ චේතනාවට අනුව ඇතිවන කොහේ හරි උප්පත්තියක් ලබන්නේ ඒ අනුව ඒක නිසා ඒක උප්පත්ති භවය කියලා. මම එහෙමයි හිතන්නේ. අපි තව ටිකක් විස්තර කරගත්තොත් කර්ම භවය කියලා කියන්නේ මෙතකොට ඊළඟ ප්‍රතිසන්දියක් සඳහා මුල් වෙන නැත්නම් ප්‍රත්‍ය වෙන මුළු චිත්තෝපාදේම තමයි කියන්නේ යම් කි අපි හිතමුකෝ කුසල අකුසල චේතනානේ අපි මෙතන කර්ම භවයේ හැටියට ගන්නෙ.
ඒ කර්ම භවය කියන්නේ කුසල අකුසල චේතනාවත් එක්ක ඇති වෙන මුළු චිත්තුප්පාදේම තමයි කර්ම භවය වෙන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ දැන් යම් කෙනෙක් අපායේ ප්‍රතිසන්දිය ගැනීම සඳහා යම්කිසි අකුසල කර්මයක් කරනවා නම් ඒ බොහෝ විට අපි හිතමුකෝ ඊළඟ භවයේදී අපායේ මේ ප්‍රතිසන්දියක් ලබනවා නම් එතනට ඒ ප්‍රතිසන්දිය ලැබීම සඳහා ඒ කර්මය කරනකොට හත්වෙනි ජවනයත් එක්ක පහළ වෙච්ච මුළු චිත්තුප්පාදේම ඒ හත්වෙනි අකුසල ජවන් සිතේ තියෙන චේතනාව ඇතුළු සියලුම චෛතසික ධර්මයි ඒ සිතයි කියන එක තමයි අපි කර්ම භවයේ හැටියට කතා කරන්නේ. හරි එතකොට ඒක තමයි කර්ම භවය. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් ගෙන දීම සඳහා මූලික වන චිත්තුප්පාදේ. හරි චිත්තුප්පාදේ කියවම සිතයි චෛතසික ධර්ම සියල්ලමයි. චේතනාවද ඇතුළු. චේතනාවේ ඉන්න මුල් තැනක් ගන්නවා චේතනාව. නමුත් චේතනාවත් එක්ක අනිත් චෛතසික ධර්මත් සිතත් කියන දෙකත් අපි එතනදී කර්ම භවයේ හැටියට සලකනවා. උපපත්ති භවය කියලා කියන්නේ විපාක ස්කන්ධ. විපාක ස්කන්ධ ටික තමයි උපපත්ති භවය කියලා කියන්නේ. එතකොට විපාක ස්කන්ධ කියන එකට කටත්තා රූපත් අයිති වෙනවා. ඒ කියන්නේ කටත්ත රූප කියලා කියන්නේ කර්මජ රූප ටිකයි ඒ භවයේදී ලැබෙන විපාක වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ ටික සේරම උපපත්ති භවයේ හැටියට තමයි කියන්නේ. දැන් මිනිස්සෙක් වෙලා ප්‍රතිසන්දියක් ලැබුණා නම් එයාට තියෙන උපපත්ති භවය තමයි ප්‍රතිසන්දියේදී එයාට ප්‍රතිසන්දි විඥානේ විපාක වශයෙන් පහළ වෙනවා විපාක චෛතසික ධර්ම පහළ වෙනවා ඊට පස්සේ කර්මජ රූප පහළ වෙනවා ඊට පස්සේ ඉස්සරහට චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් වෙච්ච විපාක සිත් ටික පහළ වෙනවා ලෞකික විපාක ඒ සියල්ලක්ම උපපත්ති භවය. උපපත්ති භවය කියලා කියන්නේ එතකොට විපාක වශයෙන් ඒ ජීවිතේ ලැබෙනවා නම් යම්කිසි ස්කන්ධ ටිකක් සහ කර්මජ රූප ටිකක් ඒකට අපි කියනවා උපපත්ති භවය කියලා. කර්ම භවය කියලා කියන්නේ ඒ උපපත්තිය ලැබීම පිණිස කලින් කරන ලද කර්මයේ සහිත නැත්නම් ඒ චේතනාවත් සහිතව ඒ ඇතිවෙච්ච මුළු චිත්තුප්පාදේම තමයි කර්ම භවය කියලා කියන්නේ. ඒක පැහැදිලිද? තව මොන හරි ප්‍රශ්න තියනවාද ඒ සම්බන්ධයෙන්? ඔව් ජයන්ත මහත්තයා එතකොට කර්ම භවයට ස්කන්ධ හතරයි රූපස්කන්ධය නැහැ. උපපත්ති භවයට ස්කන්ධ පහම තියෙනවා. එහෙම නේද? පහම තියෙනවා පංචවෝකාරයේ ප්‍රතිසන්දියක් ගන්නවා නම් ස්කන්ධ පහම තියෙනවා. හරි. පහමයි තියෙනවා. හරි. එතකොට ජයන්ත මහත්තයා දැන් අපි කිව්වේ දැන් ওই චිත්තුත්පාදයක හත්වෙනි ජවනයේ කියපු කර්මය ඒක මොකද තව සැරයක් කියන්නේ මුළු හිතේමනේ පහළ වෙන්නේ ජවන් 7. එතකොට එකක් පහළ වුණාට ඒ ජවන් 7න් ප්‍රතිසන්දිය ගෙනත් දෙන ජවනේ තියෙනවනේ. ඔව්. අන්න ඒ ප්‍රතිසන්දී ගෙනත් දෙන ජවන සිතත් ඒ සිතේ තියෙන චෛතසික ධර්ම සියල්ලක් තමයි අපි කර්ම භවය කියලා ගන්න. මොකක් හරි ජවන් සිත ප්‍රතිසන්දිය වශයෙන් ඉදිරිපත් වෙන. දැන් ඇයි කියන්නේ අපි ඊළඟ භවයේ මේ ඉදිරිපත් වෙනවා නම් අපි දන්නවා 7 වෙනි ජවන් සිත නේද? අපරාපරිය හැටියට යනවා නම් දෙවෙනි ජවන් සිතේ ඉඳලා 6 වෙනි ජවන් සිත දක්වා නේද? එතකොට අන්න ඒ චිත්තුප්පාදය තමයි කර්ම භවය. මොකක් හරි ඉදිරිපත් වෙනවා. හරි ඒ නිසා ලැබෙන විපාක ස්කන්ධ ටික සහ කර්මජ රූප ටිකක් ලැබෙනවා නම් ඒ ටික තමයි උපපත්ති භවය කියලා කියන්නේ. හරි. හොඳයි. එතකොට මරණාසන්න මොහොතේ ජවන් 7ම එන්නේ නැහැ කියලා අපි ඉගෙනගෙන තියෙන එක මට ඒ ටික දැන් පැහැදිලි ඔව් දැන් මෙහෙමයි මරණාසන්න ජවන් වල ප්‍රතිඵලයක් නෙවෙයිනේ මේ ප්‍රතිසන්දි විඥානය කියන්නේ. මරණාසන්න ජවන් වල කිසිම ඒක කර්මයක් හැටියට එහෙම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මරණාසන්නයේදී අදහස ආපුවාම කලින් කරන කර්මයට අදාළ විපාකේ ලබා දීම සඳහා නිකන් පොඩි පාරක් කැපෙන එක විතරයි මරණාසන්න චිත්ත වීතියේදී ජවන් වලින් කරන්නේ. ඒවා බොහෝම දුර්වල ජවන්. ඒ ජවන් වල විපාකයක් ගැනවත් අපි කතා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකට මුලින්ම මතුවෙන්නේ අර මේ කර්ම නිමිති ගති නිමිති කර්ම වශයෙන් කරපු ශක්තිමත් කර්ම තමයි මේකට උපකාර වෙන්නේ මේ චිත්ත වීතිය පහළ වෙන්න මරණාසන්න චිත්ත වීතිය පහළ වෙන්න උපකාර වෙන්නේ ඒ බලගත් ජවන් ඒ ජවන්
වල විපාකයේ හැටියට තමයි මේ ප්‍රතිසන්දි සිත් ආදී පහළ වෙන්නේ. ඒ අනුව තමයි කර්මජ රූප ටික පහළ වෙන්නේ. අවසරයි මල්ලි. ඔව්. ජයන්ත මල්ලි අවසරයි. එතකොට මල්ලි චුති සිතයි ප්‍රතිසන්දි සිතයි එක සමානයි කියනවනේ. එක භවයකදී සමානයි. භව දෙකක් අපිට කියන්න බෑ. කලින් භවයේ චුතිසිතයි අලුත් භවයේ ප්‍රතිසන්දිසිතයි සමාන නැහැ. නෑ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ කියනක. දැන් මේ භවයේ මං මැරෙනවා නම් මේ මගේ චුතිසිත තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිත සිත වෙන්නේ. නෑ. එහෙම නෙවෙයි. ඒක වෙන්නේ යම් කෙනෙක් අපි හිතමුකෝ ප්‍රතිසන්දිසිතකින් උපදිනවයි කියලා. ඒ ප්‍රතිසන්දිසිතෙන් උපදිනකොට ඊළඟට චක්කුසෝත ගාන ජීවහා කාය මන ආදී ඒ ඉන්ද්‍රියන්ගෙන් බාහිර අරමුණක් නොගන්නා අතරතුර කියලා කියන්නකො පහළ වෙන්නේ දිගටම ප්‍රතිසන්දිසිතම තමයි පහළ වෙන්නේ. අපි හැබැයි ඒකට කියනවා භවංග කියලා. ඒක කෘත්‍ය හැටියට. ඒ කියන්නේ භවයේ පැවැත්ම සඳහා දිගටම මේ චිත්ත සංතතිය දිගින් දිගට පහළ වෙනට අපි කියනවා භවංග කියලා. එතකොට එහෙම පහළ වෙලා දැන් ඔන්න භවංග සිත් පහළ වෙනකොට ඊට පස්සේ චක්කු විඥාණයෙන් අරමුණක් ගන්නකොට භවංග සිත් පෙලින් අයින් වෙලා ඊට පස්සේ චක්කු චිත්ත වීති ආදී පහළ වෙලා ඔහොම වෙලා ගිහිල්ලා එක එක විඥාන පහළ වෙලා අවසානයේදී අපි හිතමුකෝ මරණාසන්න මොහොත ගමුකෝ. මරණාසන්න මොහොතේදී ආපු අරමුණක් මොනවා හරි කර්ම නිමිති ගති නිමිති ආදී අරමුණු ඇවිල්ලා ඒ මරණාසන්න චිත්ත වීතිය ඇති වෙනවා. හැම චිත්ත වීතියක්ම කෙලවර වෙන්නේ භවංග සිතෙන්. භවංග සිතක් ඇති වෙලා තමයි චිත්ත වීතිය කෙලවර වෙන්නේ. එතකොටත් මරණාසන්න චිත්ත වීතියත් කෙලවර වෙන්නේ භවංග සිතෙන්. ඒ භවංග සිතේ අරමුණ වෙන්නෙම ඒ භවයේදී ඔය දැන් කතා කරපු භවයේදී ප්‍රතිසන්දිසිත ගත්ත අරමුණම තමයි භවංග සිතේ අරමුණ වෙන්නේ. මොකද ඇත්තටම ප්‍රතිසන්දි වගේම ප්‍රතිසන්දිසිත සිතම තමයි දිගට පහළ වෙන්නේ භවංග කියලා අපි නම් කරාට ඒ කෘත්‍ය නිසායි අපි එහෙම නම් කරන්නේ. ඒ සිතම මරණාසන්න චිත්ත වීතිය අග කෙලවරෙන් පහළ වෙනවා. ඒ පහළ වෙනාට පස්සේ ඊළඟ ප්‍රතිසන්දිය ගන්නේ අර මරණාසන්න සිතට ආපු කර්ම නිමිති ගති නිමිති අනුව තමයි ඊළඟ ප්‍රතිසන්දිය ගන්නෙ. දැන් මිනිස්සෙක් කියලා උපදින්නේ අපි හිතමුකෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් ඉපදුනා කියලා. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතකින් නම් මනුස්ස ලෝකයේ එයා ඉපදිනකොට ඉපදුනේ එයා ජීවිතය ගත කරලා ලොකු අකුසල කර්මයක් කරනවා. එතකොට එයාගේ සමාවෙන්න. එයා එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් එයාගේ ප්‍රතිසන්දිසිත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත එහෙමනම් ඊළඟට ඒත් එක්කම ඊළඟට පහළ වෙන සිතත් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. හැබැයි අපිට මේ දෙවෙනියට පහළ වෙන සිතට අපි ප්‍රතිසන්දිසිත කියන්නේ නැහැ. මොකද ප්‍රතිසන්දී කියන්නේ කලින් භවයට මේ භවයේ ගැළපීම කියලා අපි කියවනේ. ඒක නිසාම තමයි ඒකට ප්‍රතිසන්දිසිත කියන්නේ. හැබැයි ඒක ඊළඟට පහළ වෙන සිතත් ඒ සිතේම ලක්ෂණත් එක්ක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් තමයි ඊළඟට පහළ වෙන්නේ. ඊට පස්සේ පහළ වෙන්නේත් එහෙමයි. වෙනත් අරමුණකට සිත යනකම්ම ඒ සිතම තමයි පහළ වෙන්නේ. හැබැයි අපි එතනට කියන්නේ නැහැ ප්‍රතිසන්දි කියලා. මොකද කෘත්‍ය වෙනස් හින්දා. ඒක කෘත්‍ය භවාංග කෘත්‍ය කරන්නේ. භවයේ පැවැත්ම පිණිස දිගින් දිගට පහළ වෙන නිසා. අන්න ඒ සිතම තමයි භවයේ කෙලවරදීත් පහළ වෙන්නේ. හැබැයි එතනදී භවාංග කෘත්‍යයක් නෙවෙයි කරන්නේ චුති කෘත්‍යයක් කරන්නේ. ඒ සිතම. ඒක නිසා අපි ඒකට කියනවා චුති සිත කියලා. දැන් එයා ලොකු අකුසල කර්මයක් කරලා අපි හිතුවොත් එයා අපායේ ප්‍රතිසන්දියක් ගන්නවා නම් එතකොට අපායේ උපදින්න බෑ ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින්. ඒ කියන්නේ මේ ජීවිතයේදී ගත්ත භවාංග සිත් නැත්නම් ප්‍රතිසන්දි සිත් භවාංග සිත් සමාන වුණාට ඊළඟ භවයට යනකොට එයාගේ කර්මය අනුව ඊළඟ තැනදී ගන්න ප්‍රතිසන්දි සිත වෙනස් වෙනවා. එතනදී ඊළඟ භවයේදී නැවත වරක් ඒ සිත දිගින් දිගට පහළ වෙනට අපි ඒකට කියනවා ඒ භවයේදී භවාංග සිත කියලා. එතකොට එයා අපාය නම් ප්‍රතිසන්දියක් ගත්තේ ඒ ප්‍රතිසන්දිය ගන්න සිත තමයි උපේක්ෂා සහගත අකුසල විපාක සම්තිරණ සිත. එතකොට එයාගේ භවංග සිත වෙන්නේ උපේක්ෂා සහගත අකුසල විපාක සම්තිරණ සිත. ඒ අපායෙන් කවදා හරි චුත වෙනවා නම් අවසානීය පහළ වෙන චුතිසිත වෙන්නේ
උපේක්ෂා සහගත අකුසල විපාක සම්තිර්ණ සිතමයි. ඒ විදිහටයි මේක ගැලපීම කරන්න. ඉතින් ওই මරණාසන්න චිත්ත වීති පිළිබඳව පොඩ්ඩක් කියව ගත්තොත් ඒක පැහැදිලි වෙයි. ඔය ප්‍රතිසන්දිසිතයි චුතිසිතයි සමානයි කියලා කියන්නේ එකම භවයක් ඇතුළත. ඒ භවයෙන් අනිත් භවයකට යන කියන්නේ මාරු වෙනකොට නැත්නම් ඒ ප්‍රතිසන්දියක් වෙන තැනක ලබනකොට ඒ සිත් වෙනස් වෙනවා. එකම සිත ලබන්නත් එකම විදියේ සිතක් ලබන්න පුළුවන්. නමුත් අරමුණ නම් කොහොමත් වෙනස් වෙනවා. හොඳයි මම හිතනවා ඒක යම් කිසි මට පොඩ්ඩක් මේක විස්තර කරලා දෙන්න. අර කර්ම භවයේ ස්කන්ධ හතරයි උත්පත්ති භවයේ ස්කන්ධ භවය මට පොඩ්ඩක් විතර තේරුන්නේ නැහැ. කර්ම භවයේ කියනකොටම අපි කතා කරන්නේ චිත්තෝත්පාදයනේ. අපිට රූපයක් අපි ගාව ගන්නෑ. චිත්තෝත්පාදය කියලා කියන්නේ සිතයි නාමස්කන්ධ හතරයි. හරි. නාමස්කන්ධ තුනයි. සිතයි වේදනා සංඥා සංඛාර කියන තුනයි. ඒතර විඥාන ස්කන්ධය කියන්නේ සිතනේ. එතකොට නාමස්කන්ධ හතර තමයි චිත්තෝත්පාදයක් කියලා කියන්නේ. එතකොට ඒකේ උපපත්ති භාවය වෙනකොට ඒ පංචවෝකාරය නම් එයා ප්‍රතිසන්දිය ගන්නේ උපපත්ති භාවයේදී අපිට ස්කන්ධ පහක් ලැබෙනවා. මොකද එතන කර්මජ රූප ඒ අනුව ලැබෙන හින්දා. පැහැදිලිද? ඔව් පැහැදිලි ජයන්ත බොහොම පිං. හරි. අපි ඉදිරියට යමු. හරි. දැන් මෙතනදී තව බෙදීමක් කරනවා. ඒ තමයි මේ අපි සඳහන් කරා මේ වර්තමාන හේතු පංචක නිසා අනාගත ඵල පංචකයක් ලැබෙනවා කියලානේ. එතකොට මේ විදිහට මේ අනාගතයේ උපපත්ති භවයේ තියෙනකොට මේ ධර්මයෝ පස් දෙනා මොනවද ඒ ධර්මයෝ පස් දෙනා? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. හරි? ඒක ඒවට ප්‍රති වෙන්නේ මොනවද? කලින් කරපු අර තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර ටික තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ විදිහට බැලුවම මේ 20 ආකාර ණයක් මේ පටිච්ච සමුප්පාදයේ තියෙනවා. ඒ කියන්නේ අතීත හේතු පංචකය නිසා වර්තමාන ඵල පංචකය, වර්තමාන හේතු පංචකය නිසා අනාගත ඵල පංචකයේ හැටියට කරුණු පහ අරගෙන විස්තර කරලා තියෙනවා මේ 20 ආකාර වෙච්ච අර කියලා කියනවා ඒවට. එතකොට මේක දෙකකට බෙදනවා. එකක් තමයි අපිට දැන් තේරෙනවා මේ හේතුඵල හැටියට තමයි අපි ඔක බෙදාගත්තේ. එතකොට 20 බෙදුවම අපිට පේනවා හේතු කියනකොට අපිට ඒක කර්ම කියලා නම් කරන්න පුළුවන්. හරි? එතකොට ඵල කියන එක අපිට විපාක හැටියට නම් කරන්න පුළුවන්. එහෙමනම් අපිට කර්ම කියලා 10ක් ලැබෙනවා. අපිට මොකද අතීත හේතු කර්ම හැටියට ගන්නවා. ඊට වර්තමාන හේතු කර්ම හැටියට ගන්නවා. වර්තමාන ඵල විපාක හැටියට ගන්නවා. අනාගත ඵල විපාක හැටියට ගන්නවා. එහෙම වුණාම අපිට කර්ම 10කුයි ඵල 10කුයි ඇවිල්ලා මේ 20 සම්පූර්ණ වෙනවා. හරි? එතකොට ඒ විදිහට අපිට මේක සලකන්න පුළුවන්. එතකොට මේ විදිහට ගත්තාම මෙතෙන්දි කියනවා ඒ 20 ආකාර ભેදයන් අතුරෙන් పూర్ව කර්ම භවයේ ඇතිකල්ලි පංචවිද වූ කර්ම සම්භාරයෝද పూర్ව කර්මයක් එක්ක ඒ කර්ම සම්භාරයෝ කියලා ඒ පහ එකට ගන්නවා. ඊට පස්සේ මේ වර්තමාන භවයේ පංචවිද වූ විපාක ධර්මයෝද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පංචවිද විපාක ධර්මයෝද මේ වර්තමාන භවයේ පංචවිද වූ කර්ම සම්භාරයෝ ඒ මොනවාද? තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර කියන වර්තමාන භවයේ ඒ කර්ම සම්භාරය. ඒක නිසා අනාගතයේදී නැවතත් විපාක පහ පංචවිද වූ විපාක ලැබෙනවා. ඒ තමයි නැවතත් අනාගත ප්‍රතිසන්දි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන. ඒ විදිහට ගත්තාම මේකේ 10 දෙනෙක් කර්ම හැටියට නම් කරනවා 10 දෙනෙක් විපාක හැටියට නම් කරනවා අර 20න්. එතකොට මෙතන කියනවා කර්ම කියලා කියනවා කොටස භව චක්‍රයේ බෙදනවා. කර්ම කියලා කියනවා කර්ම විපාක කියලා කොටසක් ඒ භව චක්‍රය තුලම ලැබෙනවා. ඒ වගේම
මේ කර්ම මේ දෙකේ තැන් දෙකේම කර්මය ගත්තාම ඒ කියන්නේ අතීත භවයේ කර්මයයි වර්තමාන භවයේ කර්මයයි දෙක එකට ගත්තාම අපි කියනවා කර්ම සංක්ෂේපය කියලා. ඊළාට වර්තමානයේ ලැබිච්ච විපාක ටිකයි අනාගත භවයේ ලැබෙන විපාක ටිකයි දෙක එකතු කරලා කියනවා විපාක සංක්ෂේපය කියලා කෙටියෙන් කියනවා. ඊළඟට තැන් දෙකේම කර්මයට අපි කම්ම වට්ටය කියලා කියනවා. ඊළඟ තැන් දෙකේම විපාකයට විපාක වට්ටය කියලා කියනවා. මේ විදිහට භව චක්‍රය කම්ම වට්ට කියලාත් අපිට කොටසක් බෙදන්න පුළුවන් විපාක වට්ටය කියලාත් කියන්න පුළුවන්. ඊළඟට මේ තැන් දෙකේම කර්මය කර්ම භව කියලා කියනවා. විපාකය විපාක භව කියලාත් නම් කරලා තියෙනවා. මේ එක එක විදිහට නම් කිරීම විතරයි. දැන් හැබැයි අපි දැන් මූලධර්ම સિદ્ધාන්ත ටික අපි දැන් දන්නවා මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ වෙන වෙන විදිහට කියපු නම් ටික තමයි මේ කියලා තියෙන්නේ. මේ තැන් දෙකේම කර්මය කර්ම ප්‍රවෘත්ත කියලා කියනවා. ඊළඟ තැන් දෙකේම විපාකේ විපාක ප්‍රවෘත්ත කියලා කියනවා. මේවා විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් කොයිදී හරි අහුනොත් මේ කර්ම ප්‍රවෘත්ත විපාක ප්‍රවෘත්ත කියලා කියන්නේ කර්ම ප්‍රවෘත්ත කියලා කියන්නේ අතීත භවයේ කර්මයට අදාළ වේ පංචකය මොනවද? තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර. ඊළඟට විපාක ප්‍රවෘත්ත කියලා කියන්නේ නිතරම ගත්තොත් එහෙම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඒක වර්තමාන භවයේත් වෙන්න පුළුවන් අනාගත භවයේත් ලැබෙන ඒ කොටස් ටික දෙකම එකතු කරලා තමයි මේ විපාක ප්‍රවෘත්ත කියලා කියන්නේ. එතකොට කර්ම ප්‍රවෘත්ත විපාක ප්‍රවෘත්ත කියලා කියනවා. ඊළඟට මේ තැන් දෙකේම කර්මය සහ කර්මය කර්ම සන්තති කියලා කියනවා. සන්තති කියන එකේ තේරුම මොකද්ද? කාටද කියන්න පුළුවන්? පැවැත්මක්. ඔව් සන්තති කියලා කියන්නේ අන්න හරි. ඒ කියන්නේ ඒක අපි ගත්තාම අපි දන්නවා මේ ධර්ම ගත්තාම නාම ධර්ම රූප ධර්ම කියන ඒවා ඇති වෙමින් නැති වෙමින්. ඒක අනිත්‍ය වූ දේවල්නේ. අපි ඇති වෙනවා නැති වෙනවා කියන එකට තමයි අනිත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒ අනිත්‍ය දේවල් වල යම්කිසි පැවැත්මක් තියෙනවා. දැන් මිනිස්සෙක් වුණත් ප්‍රතිසන්දිය ලැබලා අවුරුදු ගාණක් ඉඳලා මාස ගාණක් හෝ අවුරුදු ගාණක් ඉඳලා මිය යනකම් ඒ චිත්ත සන්තතිය. ඒ කියන්නේ චිත්වල එකක් බිඳිනකොට තව එකක් හටගෙන ඒකත් බිඳිනකොට තව එකක් හටගෙන ওই විදිහට මේ පැවැත්මක් තියෙනවා. ඒක තමයි සන්තතිය කියලා කියන්නේ. මේ දැන් කර්මය කියන එකත් කර්ම සන්තතියක් කියලා කියන්නේ. මොකද මේ ජීවිතයේ යම් කිසි කර්ම කොටසක් කරනවා. ඒ කරන කොටසින්ද ඊළඟ විපාකයක් ලැබෙනවා. ඒ විපාකය ලැබිච්චාම ඒ භවයේදීත් නැවත කර්ම කරනවා. එතකොට බලන්නකො මේකත් නිකන් හරියට සන්තතියක් වගේ ඇති වෙමින් නැති වෙමින් යන කොටසක් වගේ මේ කර්ම කියන එක. ඒකත් කර්ම සන්තතිය හැටියට නම් කරනවා. ඒ වගේම විපාක ගත්තොත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඒවත් එක භවයකදී විපාක හැටියට ලැබෙනවා. ඊට පස්සේ අනිත් භවයේ විපාක හැටියට ලැබෙනවා. ඔහොම යනකොට මේක සන්තති. ඒක නිසා මේක කර්ම සන්තති මේ මුළු භව චක්‍රයම කර්ම සන්තතියක් කියලා ගන්න පුළුවන්. මේ මුළු චක්‍රයම විපාක සන්තතියක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම කලිමුත් එහෙමයි. මෙතන මුළු භවයේම කර්ම භවයක් කියලා ගන්න පුළුවන්. මුළු භවයේම විපාක භවයක් කියලා ගන්න පුළුවන්. මුළු චක්‍රයම. ඒ වගේම මේ කර්ම ප්‍රවෘත්ති කියන තැනත් මුළු චක්‍රයම කර්ම ප්‍රවෘත්ති කියලා ගන්නත් පුළුවන්. ඊළඟට ඒක විපාක ප්‍රවෘත්ති කියලා කියන්න පුළුවන්. වරදක් නැහැ. මොකද ඒ විදිහට මේ දිගින් දිගට සම්තති නැත්තම් දිගින් දිගට යන ස්වභාවය නිසා. හොඳයි. ඊළඟට මේකට ක්‍රියාඵල. මේ කර්මය කියන එක ක්‍රියාව කියලා ගන්න පුළුවන්. විපාකයේ ක්‍රියාඵල. ඒ ක්‍රියාවේ ඵලයක් හැටියට ක්‍රියාඵල කියලා ගන්න පුළුවන්. ඒක නිසා මේ මුළු භව චක්‍රයම ක්‍රියා කියලා කියන්න පුළුවන්. මුළු භව චක්‍රයේම ක්‍රියාඵල කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට නොයෙකුත් විදිහට කතා කරනවා. ඊළඟට කියනවා මේ විදිහට මේ භව චක්‍රය හේතුව හා සමග පැවතුම් ඇත්තේ. ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන්ම සකස් වෙච්ච දෙයක් තමයි මේ භව චක්‍රය. කෙනෙක් කරන දෙයක් නෙවෙයි. නැත්නම් දෙවි කෙනෙක් කරන දෙයක් නෙවෙයි. බ්‍රහ්මයෙක් කරන දෙයක් නෙවෙයි. මේක හේතු ඇති කල ඵලය හට ගැනීමේ විදිහක් තමයි මේකේ දිගටම තියෙන්නේ. හරි? ඒ වගේම මේක මේ දුක ඇතිවන්න. කියන්නේ අපි දන්නවා අනිත්‍ය නම්
දුකයිනේ. අනිත්‍ය නම් දුකයි කියලා කියන්නේ මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන හින්දාම දුකයි. ඒක සංස්කාර දුක්ඛය. ඊළඟට අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ වගේම සැලෙන සුළුයි. සැලෙන සුළුයි කියලා කියන්නේ මේක නිට්ටයව පවතින දෙයක් නෙමෙයි, ඒක වෙනස් වෙන සුළුයි. ඊළඟට මේක භවාංගන මේ භංග අවස්ථාවට පැමිණෙන ස්වභාවය තියෙනවා. මේ බිඳෙන ගතියක් තියෙනවා. ඒ වගේම මේ කිසිම සාරය ගතියක් නැති નિසරු හේතු භූත වූ ධර්මයන්ගෙන් තමයි මේ දේවල් හැදලා තින්නේ. ඒව නිසාම තමයි මේ ඵල භූත වූ ධර්මය හටගන්නේ. නිස්සාර වූ නැත්නම් අපි කියොත් අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අනාත්මය කියන එකටම නිස්සාර කියලාත් කියනවා, සාරවත් නොවූ කියන එක. එහෙම වෙච්ච මේ හේතු ධර්මයන් නිසා ඒ ආකාරයෙන්ම අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ ඵල ධර්මයෝ හට ගන්නවා කියලා කියනවා. ඉතින් මෙතනදී කියනවා මේ භව චක්‍රය ගත්තාම තමන් කියලා හරි අනෙක්ෙක් කියලා එහෙම දෙයක් නැහැ. මේ හේතුහුම සම්බාර ප්‍රත්‍ය වූ ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මයෝ විපාක භූත වූ පටිච්ච සමුප්පන්න ධර්මයන් සම්බන්ධ කොට උපදවත් කියනවා. මේ හේතු ඇති කල්හිම විපාක ධර්ම ටික පහළ වෙනවා කියලා කියනවා. මේ හේතුන්ගේ නිරෝධය පිණිස තමයි එතකොට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පරියාප්ති ධර්මය දේශනා කරලා තියෙන්නේ. පරියාප්ති ධර්මය කියලා කියන්නේ මොකක්ද? ත්‍රිපිටක ධර්මය. ත්‍රිපිටක ධර්මය තමයි පරියාප්ති ධර්මය. එතකොට හේතු ධර්මයන් නැසූ කල නිරුද්ධව ගිය කල ඒවා නිරුද්ධ වෙන්නේ කොහොමද? මාර්ගයෙන් සින්දාම නේද? මාර්ගඥාණයෙන් ඒවා සින්දාම තමයි මේ හේතු ධර්මයන් නැතුව යන්නේ. එතකොට ත්‍රිවිධ වට්ටය මොනවාද? කර්ම වට්ට, කිලේශ වට්ට, විපාක වට්ට. අපි ඉස්සරහට ඒ ගැන කතා කරනවා. ඉතින් ඒ වට්ට බිඳුනහම තමයි මේ සියල්ල නැති වෙලා යන්නේ, නිරෝධ වෙන්නේ. හේතු නිරෝධයෙන් ත්‍රිවිධ වට්ටය සිඳීම ඇති කල්හි හේතු නිරෝධයේ පිණිස වදාළ ධර්මයේ ඇති කල්හි දුක් කෙලවර කිරීම පිණිස නිරුපදිශේෂ නිර්වාණ ධාතුව පිණිස මේ බුදු සසුනේහි ශාසන බ්‍රහ්මචර්යාවත් නොහොත් මාර්ග බ්‍රහ්මචර්යාවත් විද්‍යාමාන වේ. මේකෙදි මේ පෙන්ලා තියෙන්නේ මේ හේතු නිරුද්ධ කිරීම සඳහාම තමයි මේ ත්‍රිපිටක ධර්මය නැත්නම් අපි කියනවා පරියාප්ති ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිර්වාණය ප්‍රතිවේද කිරීම සඳහා ඒක ප්‍රතිපදා හැටියට පාවිච්චි කළ යුතු ධර්මයක් එතන තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේ මාර්ග බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. ඒව සම්පූර්ණ කරගත්ත කෙනෙකුට තමයි මේ සියලුම දුක් කෙලවර කරගන්න පුළුවන් මේ හේතු නැති කිරීමෙන්. ඒක නිසා මෙතෙන්දී කියනවා මේ සත්‍යයක නොලැබෙන කල්ලි මේ සත්වයක් කරන දෙයක් නෙවෙයි කියලා අපි දැන් දිගින් දිගටම සාකච්ඡා කරානේ. එතකොට මේක ධර්මය මේ ඇති කල මේ වේ කියන මේ ඉදප්පච්චේතාව නිසාම හටගන්නා ධර්මතා නෙවෙයි ධර්ම. ඒක නිසා මේ සත්‍යයකුත් ලැබෙන්නේ නැහැ. ඒකින්ද මේ උච්ඡේද දෘෂ්ටියකුත් ලැබෙන්නේ නැහැ. සාස්වත දෘෂ්ටියකුත් ලැබෙන්නේ නැහැ. මේ ධර්ම ඇති විට යම් කිසි හේතු ධර්ම තියෙනකොට ඵල ධර්මයෝ හට ගන්නවා මිසක් මේක සත්වයේ කිරීමක් හෝ මෙහෙවීමක් කියලා දෙයක් අපිට කියන්න බෑ. ඉතින් ඒක තමයි මෙතනදී විශේෂයෙන් කියන්නේ. මේ සාකච්ඡා කරපු කොටස පිළිබඳව මොන හරි ප්‍රශ්න තියෙනවද? කාට හරි විසඳ ගන්න. ඉදම් පච්චතා කියන්නේ මොකක්ද තේරුම හරියටම? ඉදම් පච්චතාවය ඉදප්පච්චේත. ඒ කියන්නේ ඉදං පච්චේතා කියන එක තමයි ඉදප්පච්චේතා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිවීමෙන් මේ දේ වෙනවා කියන එක තමයි අපි ඉදප්පච්චේතාවය කියලා කියන්නේ. මේ ප්‍රතිවීමෙන් මේ දේ ලැබෙනවා කියන එක. ඉදප්පච්චේතා. ඊළඟට තවත් මොන හරි තියෙනවද ප්‍රශ්න? අපි දැන් කතා කරමු අපි නිතරම අහන්න ලැබෙන කොටසක්. ඒ තමයි මේ ත්‍රිවිධ වට්ටය. අපි හුඟක් වෙලාවට අහලා තියෙනවා කම්ම වට්ට, කිලේශ වට්ට, විපාක වට්ට කියලා වට්ට තුනක්. මොනවද මේ වට්ට?
මේ වට්ට තුන තමයි මේ භව චක්‍රයේ පවතින වට්ට තුන. වට්ට කියලා පාලියෙන් කියන්නේ මේ වෘත්ත කියන එක. නැත්නම් චක්‍ර. හරි? මේවා මොනවාද මේ වට්ට? මේකේ බලන්න මේක මතක තියාගන්නත් පහසුයි. කම්ම වට්ටය කියලා කියන්නේ සංඛාර භව කියන එක තමයි කම්ම වට්ටය. කම්ම වට්ටය කියලා බලන්න කර්ම කරන අවස්ථාව. දැන් සංඛාර කියලා කිව්වේ රැස් කිරීමේ ආයෝහන අර්ථයෙන් තමයි සංඛාර කියලා කිව්වේ. එතකොට දැන් යමක් කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් කිරීමට කලින් పూర్වයේ ඉඳන් එන චේතනා ඒ වගේ ඒ කරන අවස්ථාවලදී එන චේතනා සියල්ල සංස්කාර හැටියට අපි නම් කරනවා. භව කියනකොට අපි කර්ම භවය නම් කරනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ගෙනත් දීම සඳහා කරන ඒ චිත්තුප්පාදේ තමයි භව කියන එකකින් කර්ම භවය කියන එකකින් අපි අදහස් කරන්නේ. ඊළඟට ක්ලේශ වට්ටය කියලා කියන්නේ මේ කෙලෙස්. කෙලෙස් මොනවද කෙලෙස්? අවිද්‍යාව, තණ්හාව, උපාදානය කියන මේ තුන තමයි කෙලෙස් හැටියට එන්නේ. හරි? අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානය. ඒ ටික කෙලෙස්. ඊළඟට කෙලෙස් වට්ටය කියලා කියන්නේ. ඊළඟට විපාක වට්ටය කියලා කියන්නේ මේ ක්ලේශ වට්ටය තියෙන තාක්කල් මේ කම්ම වට්ටය කියන එක සිද්ධ වෙනවා. ක්ලේශ වට්ටේ පවත්නා තාක්ම මේ කම්ම වට්ටය කියන එක සිද්ධ වෙන දෙයක්. කියන්නේ අවිද්‍යාව, තණ්හා, උපාදාන තියෙන තාක් මේකේ අවිද්‍යාව පමණක් උනත් ගන්න පුළුවන්. නමුත් අපි පොදුවේ ගත්තාම අවිද්‍යාව, තණ්හා, උපාදාන තියෙන තාක් මේ සංස්කාර භව කියන ඒවා විද්‍යාමාන වෙනවා. නැත්නම් ඒක ඒ දේ සිද්ධ වෙනවා. සංස්කාර රැස් කිරීම, භව කර්ම භව ඇතිවීම සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විපාක වට්ට කියන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පස් දෙනා එන්නේ. දැන් මෙතනදී පටිච්ච සමුප්පාදයේ අංග 12න් අයින් වෙලා තියෙන්නේ මොනවද? ජාති ජරා මරණ. කොහොමද හොඳයි. ජාති ජරා මරණ කියන ටික මේ වට්ට තුنين අයින් වෙලා. නේද? එතකොට ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. එතකොට කම්ම වට්ටය කියලා කිව්වේ සංඛාර භව කියන දෙන්න, කෙලේශ වට්ටය කියලා කිව්වේ අවිද්‍යා තණ්හා උපාදාන, විපාක වට්ටය කියලා කිව්වේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. අපිට විපාක වට්ටේ මතක තියාගන්න ලේසි. අපි නිතරම අර වර්තමාන ඵල පංචකයේ අනාගත ඵල පංචකයේ කියලා කතා කරේත් ওই ටිකමයි නේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඊළඟට බලන්නකො අවිද්‍යා තෘෂ්ණා උපාදාන සංඛාර භව කියලා කතා කරේ මොනවද? අතීත හේතු පංචකයයි වර්තමාන හේතු පංචකයයි නේද? ඒ එකට ගත්තාම. එතකොට ඒකෙන් සංඛාර භව කියන එක කම්ම වට්ටේ හැටියට වෙන් කරගත්තාම ඉතුරු වෙන ටික කිලේශ වට්ටේ හැටියට මෙතෙන්දී නම් කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න පහසු වෙන්න පුළුවන්. එතකොට දැන් මෙතෙන්දී අරන් තියෙන කොටස් දෙක තමයි අර කොටස් දෙකක් අරගෙන කොටස් තුනකට බෙදලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ හේතු පංචකය ගත්තාම හේතු පංචකය බෙදුවා කොටස් දෙකකට. කම්ම වට්ටේ කියලා සංඛාර භව කියන එක අයින් කරගත්තා. කෙලෙස් වට්ටේට ඉතුරුනා අවිද්‍යා තණ්හා උපාදාන කියන කොටස. ඊළඟට මේ ඒ ටිකනේ හේතු කියලා අපි ගත්තේ. ඊළඟට ඵල තමයි විපාක වට්ටේ කියලා සම්පූර්ණයෙන්ම අරන් තියෙන්නේ. ඒක නිසා අපිට ඒක මතක තියාගන්න යම් කිසි විදිහකට පහසුවක් වෙයි. ඒ විදිහට හිතුවා. හොඳයි. මේ විදිහට වට්ට තුනක් ඇති භව චක්‍රය මේ කෙලෙස් වට්ටය යම්තාක් සිඳෙන්නේ නැද්ද? මොනවද කෙලෙස් වට්ටය? අවිද්‍යාව, තණ්හා, උපාදාන. මේක කෙලෙස් වට්ටය සිඳෙන්නේ නැද්ද? ඒ තාකල් මේ විපාක වට්ටය කියන එක නැත්තම් කම්ම වට්ටය නැති වෙන්නෙත් නැහැ, විපාක වට්ටය නැති වෙන්නෙත් නැහැ. දිගින් දිගට ඒ කෙලෙස් වට්ටය නොසිඳ පවත්න තාකල් නොසිඳ පියන ලද ප්‍රත්‍ය ඇති බව. ඒ කියන්නේ ඒකේ ප්‍රත්‍ය යෙදෙන නිසා පිරිසිඳීමක් නැතිව නැවැත්මක් නැතිව නැවත පරිවර්තනයෙන් භ්‍රමණය වේමයි දතිය යුතු. මේක ඉතින් දිගටම කැරකෙන දෙයක් චක්‍රයේ දිගට කැරකෙනවා. කම්ම වට්ට,
කෙලෙස් වට විපාක වට කියන මේ චක්‍රේ කරකි තමයි මේ සංසාරේ යවෙන්නේ. ඊළඟට මේ විදිහට මේ භ්‍රමණය වන චක්‍රය ආපහු අවබෝධ කරගන්න විදි කීපයක් අපිට මෙතනදී විස්තර කරලා තියෙනවා. මේ භව චක්‍රය අපිට සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍යයේ කොටස් හැටියට නැත්නම් සත්‍යයන්ගේ ප්‍රභව වශයෙන් හරි කියන්නේ සත්‍ය උපදින ආකාරයෙන් ඊළඟට කෘත්‍ය වශයෙන් ඊළඟට මිත්‍යා දර්ශන මිත්‍යා දෘෂ්ටි නිවාරණ වශයෙන් මිත්‍යා දෘෂ්ටිය නැති කරන ක්‍රමය විදිහට ඊළඟට උපමා වශයෙන් මේ එක එක ඒවා අරගෙන අවිද්‍යාව කියන එකට උපමාවක් දෙනවා සංඛාර කියන එකට උපමාවක් දෙනවා අන්නේ උපමා වශයෙන් ඊළඟට ගැඹුරින් ගම්බීර වශයෙන් ඊළඟට නොයෙකුත් ක්‍රම ණය ප්‍රභේද වශයෙන් දත යුත්තේ කියලා කියනවා. ඉතින් මේකේ බලන්නකො මේ කරුණු 12 ගැන අපි දැන් කොච්චර කලක් සාකච්ඡා කර එනවද? මේ එක එක ආකාරයෙන් මහා තෙරවරු මේවා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අවබෝධ කර ගැනීම තමයි අපි කියන්නේ තේරවාද ණය ක්‍රම වලින් මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගන්නවා කියලා. يعني බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව යන පුද්ගලයන්ට අත යෝගීන්ට තේරුම් ගන්න පහසු වෙන්න එක එක අයට එක එක විදිහට තේරෙන්නේ. ඒ එක එක විදිහට මේවා විස්තර කරමින් යන විදිහක් තමයි මෙතනදී මේ සාකච්ඡා කරන්නේ. එතකොට අපි මේ පළවෙනි කොටස පොඩ්ඩක් බලමු. මේකේ ටිකක් අපහැදිලි තැන් තියෙන නිසා මම මේ සත්‍ය කොටස මග අරිනවා. මම ඒක තවදුරටත් කියවලා ඒක විසඳගෙනම සාකච්ඡා කරන්න කියලා අපි කෘත්‍ය වශයෙන් කරන තැන ඉඳලා පල්ලෙහාට සාකච්ඡා කරමු. මොකද සත්‍ය වශයෙන් කියන තැන මට තව ටිකක් පැහැදිලි කරගන්න ඕනේ හින්දා. එතකොට මේ වගේ කෘත්‍ය මොනවද කෘත්‍ය මේ අංග 12 තියෙන කරුණු වල කෘත්‍ය මොනවද කියන එක අපි සාකච්ඡා කරමු. අපි සත්‍ය කියන එක වෙනත් දවසක සාකච්ඡා කරමු. අවිද්‍යාව කියනකොට ඒ අරමුණෙත් ඒ වස්තු රූප තියෙනනේ. මොනවද වස්තු රූප තියෙන්නේ? චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, જીවහා වස්තු ආදී කාය වස්තු ආදී වස්තු තියෙනවනේ. ඒ වගේම මේ දුක්ඛ ආදී වූ වස්තුන්ගේ බාහිර වස්තුන්ගේ හරි සත්වයන් මුලා කරන ගතිය කරන්නේ අවිද්‍යාවෙන්. දැන් ඒ අවිද්‍යාව නිසා තමයි අපි දන්නවා අවිද්‍යාව ප්‍රත්‍ය වේලා තමයි සංස්කාරය කරන්නේ. ඒ සංස්කාරය කරන්නේ ඇයි? අරමුණු වල රැවටෙන නිසා. සත්‍ය වශයෙන්ම සත්‍ය දකින්නවා නම් අරමුණේ සත්‍ය දකින්නවා නම් ඒ සංස්කාරය කෙරෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව දුරු කරපු කෙනෙකුට ඒක තමයි කර්ම සකස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට අපි කියනවා රහතන් වහන්සේලාට පහළ වෙන ක්‍රියාසිත කියලා. ඒ ක්‍රියාසිත කියලා කියන්නේ එතන අර ආයුහන ගතිය, රැස් කරන ගතිය ඒ සිත් තුළ යෙදෙන චේතනාවට නැහැ. චේතනාව පහළ වෙනවා. දැන් රහතන් වහන්සේ කෙනෙක් කාට හරි උපකාර කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් උපකාර කරන්නේ ගිලන් වෙච්ච අයට නේද? ඒ වගේ උපකාර කරාම එතනදී යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙනවා. නමුත් ඒ ක්‍රියාව නිසා සැප විපාක ලබා දෙන්න හෝ අනාගතයේදී විපාකයක් ලබා දීම සඳහා කර්මයක් සකස් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මෙතනදී කියන්නේ මේ අවිද්‍යාව තියෙන කල් කරන හැම දෙයකින්ම සංස්කාර රැස්වීමක් තියෙනවා. එයි හැම වෙන්නේ ඒ අරමුණ පිළිබඳවත් ඒ අරමුණට ගන්න උපකාර වන වස්තු පිළිබඳවත් ඒ වගේම අරමුණේ තියෙන අනිත්‍ය දුක්ඛ ආදී ස්වභාවය වැටහෙන්නේ නැතිකම නිසා තමයි ඒ ආකාරයෙන් මේ සංස්කාරයන්ගේ පහළවීම පිණිස අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ. ඒ මුලා කිරීම නිසා. ඊළඟට සංස්කාරය ගත්තාම සංස්කාරය කියන තැනදීම අපි කියන්නේ මේ අபிසංස්කරණය තමයි මේකේ කෘත්‍ය කියලා. ඒ කියන්නේ මොනවට පිළියෙල කිරීම. මොනවට පිළියෙල කිරීම කියන්නේ මොකද්ද? ඒ ඉදිරියේදී විපාක ලබා දීම සඳහා සකස් වීම. සකස් වීම තමයි මේ සංස්කාර වලින් කරන්නේ. මේ සංස්කාර සකස් වෙන්නේ මොකක් හේතු කරගෙනද? අර අරමුණු වල මුලා වීම හේතු කරගෙන තමයි අරමුණු වල ඒ වගේම වස්තු වල මුලා වීම හේතු කරගෙන තමයි මේ සංස්කාර ටික සිද්ධ වෙන්නේ. ඊළඟට විඥානය කියන එක ගත්තාම
විඥාණයෙන් කෙරෙන්නේ අරමුණ විඥානනය කිරීමක්. දැන් මේ මෙතනදී විඥානය කියලා ගන්න අපි ප්‍රතිසන්දි විඥානය ගන්නකොට ප්‍රතිසන්දි විඥානයේ අරමුණ තමයි ඊට කලින් භවයේදී ගත්ත කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන අරමුණ තමයි දැනගන්නේ. ඒ දැනගන්නේ ප්‍රතිසන්දි විඥානය. ඉතින් එතන තමයි මේ විඥානය කරන්නේ ඒ කෘත්‍ය. ඒ වගේම මේක ප්‍රත්‍ය වෙන්නේ මොනවටද? නාම රූප වලට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයේම තියෙන නාම ධර්ම වලට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ප්‍රතිසන්දි විඥානයේම හදේවත්තු රූප ආදී ඇතුළු ඒ කාය දසක, වත්තු දසක, භාව දසක ආදියටත් ප්‍රත්‍ය වෙනවා. විපාක ප්‍රත්‍ය වෙන ගතියක් තියෙනවා. එතකොට සහජාතව ඒවට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට නාම රූපේ කියනකොට දැන් අපි කියන ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියලා. ඒ කියන්නේ මව් කුසකට බැස ගන්න අවස්ථාව ගත්තාම එතනදී නාමය කියලා ගන්නේ ඒ චෛතසික ධර්ම රූපයට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ නාම ධර්මයන් නිසා ඒ කර්මජ රූප වලට ප්‍රතිවීමක් තියෙනවා. ඊළඟට රූපයත් ඒ නාම ධර්ම වලට ප්‍රතිවීමක් තියෙනවා. එතකොට ඕනෝන්ට අනුබල දීමක් එතන තියෙනවා. ඒ වගේම සලායතනයන්ට තමයි මේක ඊළඟට ප්‍රති වෙන්නේ. අපි කතා කරා කොහොමද නාමය කියන එක සලායතන වලට ප්‍රති වෙන්නේ. අපි දන්නවා නාමය කියනකොට වේදනා, සංඥා, සංඛාර කියන ස්කන්ධ තුන විඥානය කියන මන ආයතනයේට සහජාත වශයෙන් ප්‍රති වෙනවා. එතකොට රූපය කියනකොට චක්කු ප්‍රසාද රූපය කියන්නේ අපි චක්කායතනය. ඒකට මහා භූත ප්‍රත්‍ය වෙනවා. රූපය ප්‍රත්‍ය වෙනවා මහා භූත වශයෙන් චක්කු ප්‍රසාදයට. ඒ යනවා මේ නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙනවා කියලා අපි ඉගෙන ගත්ත මේ කෙටිමයි මතක් කරේ. එතකොට සලායතනය ගත්තාම තම තමන් විෂය වූ රූපාලම්බනයෙහි පවති. ස්පර්ශයට ප්‍රත්‍යත්වයේ සලායතනය ගත්තාම ඒ ටික උපකාර වෙන්නේ තම තමන්ට විෂය වෙච්ච අරමුණ ගන්න මේක ප්‍රත්‍ය වෙනවා. මොකද ඒක නිස්සරේ කරගෙන තමයි උදාහරණයක් හැටියට ගත්තාම චක්කු විඥානයේ ඇති වෙන්නේ චක්කායතනය නිස්සරේ කරගෙන. නැත්නම් ඒක මත පිහිටල. ඉතින් ඒක නිසා ඒ විදිහට තම තමන්ට විෂය වෙච්ච ඒ රූපාරම්මණයට මේ අනුකූලව පවතිනවා. ඒ වගේම මේ ස්පර්ශයට ප්‍රතිවීමක් සිද්ධ වෙනවා. ඊළඟ පස්සය කියනකොට පස්සය කියලා කියන්නේ ඇත්තටම මේ පස්ස චෛතසිකයේ කෘත්‍ය. මෙතන කියන්නේ මේ පස්සය කියලා කියන්නේ පස්ස චෛතසිකයේ කෘත්‍ය තමයි අරමුණත් සිතත් අනිකුත් චෛතසික ධර්මයනොත් එකතු කරන එක තමයි මේ පස්සය කියන එකෙන් කරන්නේ. ස්පර්ශ කිරීමක්. ඒ කියන්නේ පස්සයට අපි හිතමුකෝ මෙහෙම චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥානය ඇති වෙනකොට චක්කු විඥානයත් එක්ක ඇතිවන චෛතසික ධර්ම මොනවද? සබ්බචිත්ත සාධාරණ. සබ්බචිත්ත සාධාරණ චෛතසික. තව විස්තර කරොත් එක එක පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. අන්න හරි. පස්ස වේදනා පස්ස සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. නේද? ඒ තමයි සමසිතකම පහළ වෙන ඒ ධර්ම හත තමයි ඒ හත පමණක්මයි චක්කු විඥානයත් එක්ක පහළ වෙන්නේ. ඒතර පස්සය කරන්නේ මොකද්ද? ඒ පස්සය හැර එතන චෛතසික ධර්ම තව තියෙනවා 6ක්. නේද? වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන මේ 6ක් තියෙනවානේ. ඒ 6යි චක්කු විඥානයයි අර බාහිර තියෙන රූපයට ස්පර්ශ කරන එක තමයි කරන්නේ. ඒක තමයි පස්සය කියන එකේ කෘත්‍යය. ඒක ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? මොකටද ප්‍රත්‍ය වෙන්නේ? ළඟම හේතුව වෙන්නේ වේදනාවට. එතකොට මේ වේදනාව කියලා කිව්වේ මොකද්ද? මොන වේදනාවද? ඒ පස්සේ නිසාමනේ අර වේදනා කියන චෛතසිකයත් ඒ අරමුණ කරා සම්බන්ධ වීමක් වෙන්නේ. එතකොට ඒකට ප්‍රත්‍ය වෙන්නේ මේ පස්සේ කියන එක. එතකොට අපි රූපයක් දැකලා ලස්සනයි කියලා සතුටු වෙනකොට
ඒ සතුටු වෙන්නේ සෝමනස්ස වේදනාවෙන් කියලා හිතන්නකෝ. හරි සතුටු වෙනකොට අනිවාර්යයෙන්ම සෝමනස්ස වේදනාවක් නේ තියෙන්නේ. එතකොට කොයි විදියටද අර චක්කු විඥානයේ පස්සේ ඒකට ඒ වේදනාවට සම්බන්ධයක් තියෙනවද නැද්ද? කොයි විදියටද අපි ඒක විසඳ ගන්න ඕනේ? දැන් චක්කු විඥාණයෙන් යම් කිසි අරමුණක් දැක්කා. ඒ ගැන ලොකු සතුටක් ඇති වුණා. සෝමනස්සයක් ඇති වුණා. අපි එතකොට කොහොමද දැන් මේ සෝමනස්ස සිතේ තියෙනවනේ සෝමනස්ස වේදනාවක්. ඒකට මොකද්ද තියෙන සම්බන්ධය චක්කු විඥානයේ තියෙන පස්සේ? කොහොමද අපි ඒක විස්තර කරගන්නේ? කාට හරි කියන්න පුළුවන්ද? අදහසක් දක්වන්න පුළුවන්ද? රූපය දැකීමද? ඔව් රූපේ දැක්කා. රූපේ දැක්කිනකොට සතුටක් ඇති වෙනවා. ඔව් මෙහෙමයි. හොඳ එකක් නේ. පස්ස පච්චයා වේදනා කියනකොට අපි කිව්ව මතකද එතන ගන්නේ විපාක වේදනාව කියලා. ඔව්. එතකොට දැන් බලන්න ස්පර්ශය නිසා මෙහෙම එකක් තියෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. අපිට මේ අභිධර්මයේ තුරදී කොටස් දෙකක් හම්බ වෙනවා. එකක් තමයි අපි චක්කු සම්පස්සේ ගත්තොත් එහෙම. චක්කු සම්පස්සජා වේදනා කියලා කොටසක් තියෙනවා. අපි දන්නවනේ මේ වේදනාව ගැන කතා කරනකොට චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, හරි? ඒතර ගාන සම්පස්සජා වේදනා ආදී වශයෙන්. හරි? එතකොට අපි මේ සම්පස්සජා වේදනාව කියලා කියන්නේ ඒ සිතේම තියෙන වේදනාවට. මේක විශේෂ කාරණයක්. හරි? චක්කු සම්පස්සජා වේදනාව කියලා කියන්නේ චක්කු විඥානයේ වේදනාවට. මොකද්ද චක්කු විඥානයේ වේදනාව? ඒ කියන්නේ අර සබ්බචිත්ත සාධාරණ චෛතසික වල තියෙන වේදනාවද? වේදනාව මොකද්ද මේ වේදනාව? මොකද්ද ඒක? ඒක උපේක්ෂා වේදනාවක් නේද? ඒක උපේක්ෂා වේදනාවක්. එහෙමනම් අපිට දැන් තේරෙනව නේද? ඇහෙන් යම් කිසි දෙයක් දැකලා චක්කු සම්පස්සය නිසා අපි ඒකට කැමති වෙලා සතුටක් විඳිනවා නම් ඒ වේදනාව චක්කු විඥානයේ තියෙන වේදනාවට වඩා වෙනස් කියලා තේරෙනවනේ. මොකද චක්කු විඥානයේ වේදනාව උපේක්ෂා සහගතයි. උපේක්ෂාව තමයි ඒකේ වේදනාව. නමුත් ඒකෙන් සතුටු වෙනවා කියලා කියන්නේ ඒක ප්‍රත්‍ය වෙලා තියෙනවා පසුව පහළ වෙච්ච සෝමනස්ස සිතක වේදනාවට. ඒක පැහැදිලි නේද? ඒ කියන්නේ චක්කු විඥානයේ තිබිච්ච ඒ වේදනාව නැත්නම් ඒ ස්පර්ශය ප්‍රත්‍ය වෙලා තියෙනවා ඊට පස්සේ පහළ වෙන සිතක සෝමනස් වේදනාවට ප්‍රත්‍ය වෙලා තියෙනවා. අපි එතකොට එතනදි කියනවා චක්කු සම්පස්ස පච්චයා වේදනා කියලා. චක්කු සම්පස්ස ජා වේදනා කියලා කියනවා චක්කු විඥානයේ තියෙන වේදනාවට. චක්කු විඥානයත් එක්ක පහළ වන වේදනාවට කියනවා චක්කු සම්පස්ස ජා වේදනා කියලා. චක්කු සම්පස්ස පච්චයා වේදනා කියලා කියනවා ඒ චක්කු විඥාණයෙන් ගත් ඒ ලැබිච්ච ස්පර්ශය චක්කු විඥානයේ පහළ වෙනකොට ස්පර්ශයක් සිද්ධ වුණානේ. ඒ ස්පර්ශය ප්‍රත්‍ය වෙලා පසුව යම් කිසි වේදනාවක් ලැබෙනවා නම් ඒක චක්කු සම්පස්ස පච්චයා වේදනා කියලා කියනවා. ඉතින් ඔය එකත් දැනට මතක තියාගන්න කොහොම හරි අහුනොත් ඔය වචන දෙකේ තේරුම ඔන්න ඔය විදිහටයි යන්නේ. සම්පස්සජා කියන්නේ එතකොට මහත්තයා දැන් චක්ක සම්පච්චදා වේදනා කියන්නේ ඒක අපිට හිතන්න තියෙන විපාක. උපේක්ෂා සාගත වේදනාව. ඔව්. එතකොට ඒක නිසා පච්චයා වේදනා කිව්වොත් කුසල හරි අකුසල හරි සෝමනස්ස සිද්ධ. සෝමනස්ස වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්, දෝමනස්ස වෙන්න පුළුවන්. දැන් යම් කිසි දෙයක් අපි දකිනවා අසතුටු. කියන්නේ අපි හිතමුකෝ අපි අකමැති අරමුණක් දකිනවා කියලා. හරි? එතකොට අපි හිතමුකෝ ඔන්න සමහර විට වාහනයකට යට වෙලා සතෙක් මැරිලා ඉන්නවා. දැක්කයි කියනකො. එතකොට ඒක අපි අනිෂ්ඨ ආරම්මණයක්නේ. හරි? ඒ අනිෂ්ඨ ආරම්මණය දැකලා
ඒ දකින්නේ චක්කු විඤ්ඤාණ සිතෙන්. ඒ චක්කු විඤ්ඤාණ සිතේ තියෙන්නේ මොනවා දැක්කත් උපේක්ෂා වේදනාවක් තමයි චක්කු විඤ්ඤාණේ වේදනාව වෙන්නේ. නමුත් ඒක දැකලා අපිට අයියෝ පව් දුකයි කියලා අපිට අපි හිතුවොත් එහෙම නැත්නම් අපිට ඒ ගැන කනගාටුවක් ඇති වුණා. හරි? ඒ කියන්නේ එතන තියෙන ද්වේෂසිතක්. අකුසල් සිතක්. හරි? ඒ අකුසල් සිතේ තියෙන දෝමනස්ස වේදනාවට අර චක්කු සම්පස්සය ප්‍රත්‍ය වුණා. උදව් කරා. ඒක එතන චක්කු සම්පස්සයෙන් දැකපු නිසානේ අපිට පස්සේ අසතුටුදායක සිතක් ඇති වුණේ. දෝමනස්ස සිතක් ඇති වුණේ. එතකොට අපි කියනවා චක්කු සම්පස්ස පච්චයා වේදනා තමයි අර දෝමනස්ස වේදනාව. නමුත් චක්කු සම්පස්ස ජා වේදනාව තමයි චක්කු විඤ්ඤාණය කියන ඒ සිතත් එක්ක යෙදෙන උපේක්ෂා සහගත වේදනාව. නේද? ඒක මහත්තයා චක්කු සම්පස්සජා වේදනාව චක්කු ප්‍රසාදය අසුරු කරගෙන ඇති වෙන එකක්. චක්කු සම්පස්ස පච්චය වේදනාව මනෝද්වාරිකව ඇති වෙන එකක් නේද? මනෝද්වාරිකව හදේවත් රූපේ පංචවෝකාරේන හදේවත් රූපය අසුරු කරගෙන ඇති වෙන වේදනාවක්. හරි. කොහොම හොඳයි. තේරුවන් සරණයි මහත්මයා මම පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවනිද? අහන්න. එතකොට චක්කු සම්පස්සජා වේදනාවේදී හැමතිස්සෙම ඒක උපේක්ෂා වේදනාවක් වශයෙන්ද සඳහන් වෙන්නේ? ඔව්. ඒක උපේක්ෂා වේදනාව. ඒක අකුසල විපාක වෙන්න පුළුවන්, කුසල විපාක වෙන්න පුළුවන්. හැබැයි උපේක්ෂා වේදනාව. එතකොට මහත්මයා එතකොට දැන් අපිට ලැබෙන ඒ චක්කු විඤ්ඤාණ සහ ඒ සියලුම විඤ්ඤාණ ඉන්ද්‍රියන් වල පරණ කුසලයක හෝ අකුසලයක විපාකයක් නම් එතකොට ඒක සුඛ හෝ දුක වේදනා බවට අපිට ලැබෙන විපාක සිතක් නම් විපාක සිත සුඛ සහ දුක වෙනව නේද කුසල හෝ අකුසල විපාක අනුව? නෑ එතනදී මෙහෙම විශේෂයෙන්ම අකුසල දැන් ඇත්තටම අපි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා ගන්නකොට චක්කු සෝත ගාහන જીවා කාය විඤ්ඤාණ පහළ වෙනකොට ඇති වෙන වේදනාව අනිවාර්යයෙන්ම උපේක්ෂා සහගතයි. හරි? එතකොට එතනදී සමාවෙන්න කුසල විපාකයකුත් වෙනවා අකුසල විපාකයකුත් වෙනවනේ. චක්කු විඤ්ඤාණය කුසල විපාකයක් වෙනකොට මම හිතුවා මේ දෙකේ වෙනස කුසල විඤ්ඤාණයේදී දැන් කුසල චක්කු විඤ්ඤාණයක් වෙන්නත් පුළුවන් අකුසල චක්කු විඤ්ඤාණයක් වෙන්නත් පුළුවන් නේද දෙපස්? පුළුවන්. දෙපස් කියලා ගන්නකොට මේ කාය කියන එක පොඩ්ඩක් කාය කියන එක අතහැරලා ගන්න වෙන්නේ. ඔව්. එතකොට මේ වෙනස එන්නේ කුසල චක්කු විඤ්ඤාණය විපාකසිත හෝ අකුසල විඤ්ඤාණ චක්කු විඤ්ඤාණය හෝ වෙනස එන්නේ එතනදී අපිට ලැබෙන වේදනාව අනුව නෙමෙයිද? නෑ අරමුණ අනුව. ආහ්. ඒක අරමුණ අනුව මෙහෙමයි. අපි ඉෂ්ඨ අරමුණු අනිෂ්ඨ අරමුණු කියලා නැත්නම් මෙහෙමයි. ඉෂ්ඨ අරමුණු, ඉෂ්ඨ මධ්‍යස්ථ අරමුණු, අනිෂ්ඨ අරමුණු කියලා කොටස් වලට බෙදන ඔය අරමුණු. එතකොට ඔව් ඉෂ්ඨ මධ්‍යස්ථ අතිෂ්ඨත් තියෙනවද මට මතක නැහැ. මේ කොහොමරි අනිෂ්ඨ කියලා. ඒක බෙදෙන්නේ අරමුණ පැත්තෙන් මිසක් අරමුණ ගන්න කෙනාගේ පැත්තෙන් නෙවෙයි. එතකොට කුසල සහගත චක්කු විඤ්ඤාණයේදී ඉෂ්ඨ අරමුණක්ද අන්න හරි. අපිට කර්ම විපාකයෙන් සකස් කරලා දෙන්නේ. අන්න දැන් උදාහරණයක් හැටියට අසුචි කියන දේ මිනිස්සෙක් දැක්කොත් එයාට ඒක පිළිකුලක් නැති වෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මේක අනිෂ්ඨ අරමුණක්. හරි අනිෂ්ඨ අරමුණක් තමයි සාමාන්‍යයෙන් අපි කියවහම මේ අසුචි කියන එක. නමුත් ඌරෙකුට අසුචි දැක්කම සතුටක් ඇති වෙනවා. හැබැයි ඒ සතුට ඇති වෙන්නේ චක්කු විඤ්ඤාණය නෙවෙයි ඒ සතුට ඇති වෙන්නේ. එයාටත් ලැබෙන්නේ අනිෂ්ඨ අරමුණ නිසා එයාට ලැබෙන්නේ අකුසල විපාක චක්කු විඤ්ඤාණයක්. මිනිස්සෙකුට ලැබෙන්නේ අකුසල විපාක චක්කු විඤ්ඤාණයක්. හරි? හැබැයි එයාට තියෙනවා විපල්ලාස, වැරදියට ගැනීම තියෙනවා. එයාට මේ අසුචිය උනත් සුබ විදිහට දකින විපල්ලාසය තියෙනවා. ඒ නිසා එයාගේ ජවන්සිත ඇති වෙනවා සෝමනස්ස සහගත ජවන්සිත. එතකොට ඒ නිසායි එතන වේදනාවේ වෙනස් වීම වෙන්නේ. එහෙම නැතුව
විපාකයක් වශයෙන් ලැබෙන චක්කු විඥානයේ වේදනාව නෑ විපාකයම ගත්තොත් විපාකයම අකුසල විපාකයක් තමයි ලැබෙන්නේ. කවුරු අරමුණ අනිෂ්ටයි නම් කවුරු දැක්කත් පුද්ගලයාගේ සම්බන්ධයක් නැතුවම අහවලා කියලා ගන්න නැතුවම කොයි කාටත් ඇති වෙන්නේ අකුසල විපාක විඥානයක්. නමුත් ඒකේ ගැනීමේ වෙනසක් තියෙනවා. අරමුණ ගැනීමේ වෙනසක් තියෙනවා තම තමන්ගේ කෙලෙස් මට්ටම අනුව. සමහරු ඒක සුබයි කියලා ගන්නවා. සුබයි කියලා ගත්තොත් සතුටු වෙන ගතියක් එයාට ඇති වෙයි. සමහරු උපේක්ෂාවෙන් ගන්නවා. සමහරු ද්වේෂයෙන් ගන්නවා. එතකොට අන්න ඒ ජවන්න අවස්ථාවේදී තමයි ඒ විපල්ල තමන් ගන්න යෝනිසෝ මනසිකාරයෙන් ගන්නවද යෝනිසෝ මනසිකාරයෙන් ගන්නවද ඒ අනුව තමයි ඒ ජවන් සිත්වල වේදනාව වෙනස් වෙන්නේ. ඒ ජවන් සිත් ඇති වෙන්නේ මනෝද්වාරිකව නේද මහත්තයා? අර පංචද්වාරික ජවන්වල පංචචක්කු සෝත ගාන જીවහා කියන හතරෙන් කුසල හෝ අකුසල හෝ වේවා එන වේදනාව උපේක්ෂායි. මොකද එතන උපේක්ෂා සහගත විඥාන සිත් වලින් තමයි ඒ ලැබෙන්නේ. ඒක පංචද්වාරික වර්ගෙන මනෝද්වාරයට ගියාම තමයි අර යෝනිසෝ මනසිකාරයෙන් වොට්ටපන සිතෙන් පස්සේ මනෝද්වාරයට ගියාට පස්සේ තමයි ඔය මනෝද්වාරික සිත් ඇති වෙන්නේ. එතකන් පංචද්වාරිකව ඇති වෙන විපාක සිත්වල තියෙන වේදනාව උපේක්ෂායි. එහෙම කිව්වොත් හරියද? ඔව් එහෙම කිව්වත් හරි. ඊළඟට අපි බැලුවොත් එහෙම දැන් අකුසල විපාකයක් නම් දැන් අනිෂ්ට අරමුණක් ලැබෙනකොටම ඇති වෙන්නේ අකුසල විපාක චක්කු විඥානයක්නේ. එතකොට ඒ සම්පටිච්ඡන සිතත් අකුසල විපාක සම්පටිච්ඡන සිතක්. ඊට පස්සේ සම්තිර්ණ සිතත් අකුසල විපාක සම්තිර්ණ සිතක්. හැබැයි වොත්තපන සිතට යනකොට එතනදී යෙදෙන යෝනිසෝ අයෝනිසෝ මනසිකාර නිසා තමයි එයාට එතනදී විපල්ලාසානුව සෝමනස්ස දෝමනස්ස කුසල අකුසල් වගේ වෙනස සිද්ධ වෙන්නේ එතන. ඒක පැහැදිලි නේද දැන්? ඔව්. කාය විඥානේදී ඒක වෙනස්. කාය විඥානේදී ස්පර්ශය කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ. එතකොට ඒක කෙලින්ම කයට දැනෙන එකක්. එතන එනවා දුක හරි සුඛ හරි. ඔව්. එතකොට ඔව් ඒක හරි. එතකොට එතනදී ඉෂ්ට කියලා කියන්නේ තමන්ට ඉෂ්ට අරමුණක් හම්බ වෙනකොට ඒක සුඛ කියන්නේ කුසල විපාකයක්ම තමයි එන්නේ. ඊළඟට අනිෂ්ට නම් ඒක දුක්ඛ විපාකයක් ලබා දෙනවා. එතකොට කෙලින්ම සුඛ හෝ දුක්ඛ තමයි කය සම්බන්ධයෙන් ගන්න. මොකද ඒක රළුවට ගැටෙන නිසා. නමුත් අර අනිත් ඒවා ඒ විදිහට රළුව ගැටෙන්නේ නැති හින්දා ඒ විපාක විඥාණය උපේක්ෂා සහගතයි. කය වෙනකොට දුක්ඛ සහගත කාය විඥානය හරි නැත්නම් සුඛ සහගත කාය විඥානය ආදී වශයෙන් තමයි අපිට ඒක ලැබෙන්නේ. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. හොඳයි. පැහැදිලි. තේරුම් ගන්නයි. හොඳයි තේරුම් ගන්නයි. එතකොට මේ වේදනාව කියන එක අපි දැන් ටික ටික කතා කරන පස්සේ ඊළඟ වේදනාව කියන්නේම අරමුණේ රසය ආස්වාද කරන ගතියම තමයි වේදනාව කියලා කියන්නේ. ඒක ප්‍රත්‍ය වෙන්නේ තෘෂ්ණාවට. දැන් දුක්ඛ වේදනාවක් කොහොමද තෘෂ්ණාවට ප්‍රත්‍ය වෙන්නේ? කාටද කියන්න පුළුවන්? දැන් වේදනාව තෘෂ්ණාවට ප්‍රත්‍ය වෙනවා කිව්වහම කොහොමද දෝමනස්ස වේදනාවක් නැත්නම් දුක්ඛ වේදනාවක් කොහොමද තෘෂ්ණාවට ප්‍රත්‍ය වෙන්නේ? දුක නැත්නම් හොඳයි කියන හැඟීම නිසා. අන්න හරි. දුක එපා සැප ඕනේ කියන තෘෂ්ණාවක් ඇති වෙනවා. එතකොට ඒකම කාසිය දෙපැත්තක් වගේ නේද? ඒක නිසා මේ දුක්ඛ වේදනාව ආපු වෙලාවමත් සැප වේදනාව ඕනේ කියන හැඟීමට තෘෂ්ණාවක් පහළ වෙනවා. ඒක තමයි සැප ඕනේ කියන තෘෂ්ණාව. ඊළඟට තෘෂ්ණාව කියන එක මේ ඇලෙන්න පුළුවන් අරමුණේ ඇලෙනවා. තෘෂ්ණාව කියන්නේ අරමුණේ ඇලීම තමයි තෘෂ්ණාව කියන්නේ. ඒක ප්‍රත්‍ය වෙන්නේ උපාදානයට. උපාදානය ගත්තාම උපාදානයට ගෝචර වූ ධර්මයන් දැඩි කොට ගන්න ගතියක් තියෙනවා. ඒ කියන්නේ තණ්හා දැඩි කොට ගැනීම තමයි. දැන් තණ්හා කරන දේ අරමුණ දැඩි කොට ගැනීම තමයි මේ උපාදානය කියලා කියන්නේ. ඒක භවයේ රජ්‍යණය කියන්නේ මොකද්ද? රජ්‍යණය කියලා කියන්නේ මෙහෙමනේ අපි කියන්නේ විරජ්‍යති කියන්නේ ඇලෙන්නේ නැහැ කියන එකනේ. රජ්‍යණය කියලා කියන්නේ ඇලෙනවා කියන එක. විරජ්‍යණය කියලා කියන්නේ ඇලෙන්නේ නැහැ කියන එක. ඒතර මෙතන ඇලෙන්න පුළුවන්. රජ්‍යණය කට හැකියෝ කියලා කියන්නේ ඇලිය හැකි වූ අරමුණේ ඇලෙනවා.
උපාදානයන්ට රජනීය කියලා දේශනාවල තියෙනවා සූත්‍ර වලින්. රජනීය. රජනීය. ඔව්. ඔව්. එතකොට ඒ විදිහටයි ගන්න. උපාදානය කියන්නේ එතකොට ගෝචර වූ ධර්මයන් දැඩි කොට ගන්න එක තමයි උපාදානය කියලා කියන්නේ. ඒක භවයට ප්‍රත්‍ය වෙනවා. භවය කියන එක නොඑක් ප්‍රභේවත් වූ පංච ප්‍රකාර ගතීන්. දැන් අන්න ආපහු මතක් කරගන්න තැනක්. මේ ගති පහ මොනවද? පංච ප්‍රකාර ගති කිව්වේ මොනවද? මිනිස් දේව අර කියන්න බොහොම හොඳයි. මිනිස් දේව අසුර අපාය ගති තිරිසන් අසුර නැහැ. പ്രേත තිරිසන් නිරය දේව මනුෂ්‍ය. പ്രേත තිරිසන් නිරේ දේව මනුස්ස කියන මේ පංච ගති වලට තමයි කියන්නේ මේ එතන ಜಾතියට ප්‍රත්‍ය වෙනවානේ. ඒ ගතිවල ඒ ಜಾතියට ප්‍රත්‍ය වෙනවා. ಜಾති කියන එක කියන්නේම මේ විශේෂයෙන්ම මේ පටිච්ච සමුප්පාදයේදී ಜಾතිය කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පළමු හට ගැනීම තමයි ಜಾතිය කියලා කියන්නේ. හරි? අලුතෙන්ම හට ගන්න. ಜಾති අලුතෙන්ම හට ගන්න එක තමයි ಜಾතිය කියලා කියන්නේ. සන්තති වශයෙන් ඇති වෙන එක නෙවෙයි. එහෙමනම් මේ ಜಾතිය කියලා කියන්නේ ඒ ස්කන්ධයන්ගේ අලුතින්ම අභිනවයෙන් නැතිවීම තමයි මේ ಜಾතිය කියලා කියන්නේ. මේක මොනවටද උපකාර වෙන්නේ? ජරා මරණයට තමයි ප්‍රත්‍ය වෙන්නේ. යමක් ඉපදුනාද ඒක දිරීමට, ජරාවට, මරණයට ප්‍රතිවීමක් සිද්ධ වෙනවා. නම් ජරා මරණය කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගේම දිරීම් බිඳීම් බව. තමයි ජරා මරණය කියලා කියන්නේ. දැන් සන්තති වශයෙන් යම්කිසි ස්කන්ධයක් පැවතිලා ඒකේ අවසානයේ තමයි මේ ජරා මරණය කියලා කියන්නේ. ඒකට මේ ඒ සන්තති වශයෙන් පැවතිච්ච ස්කන්ධයන්ගේ දිරීම් බිඳීම් තමයි මේ ජරා මරණ කියලා කියන්නේ. ඒකයි මේ ජරා මරණය දකින කෙනාට සාස්වත දෘෂ්ටිය නැති වෙනවා කියලා කියන්න හේතුව ඒකයි. මොකද එයාට හොඳටම තේරෙනවා මේ සන්තති වශයෙන් පැවතිච්ච ස්කන්ධයන්ගේ සම්පූර්ණයෙන්ම ඉතිරි නැතුව නිරුද්ධ වෙන ගතියක් තියෙනවා. ඉතුරු නැතුව මේ නැති වෙන ගතිය, භංග වෙන ගතියක් තියෙනවා මේ ජරා මරණ කියනකොට. එතකොට අර ආත්ම කියන මෙතනින් මේතන ස්කන්ධ තව තැනක පහළ වෙනවා කියන හැඟීම යාට නැති වෙනවා. මේ ගැන හරියට ජරා මරණ කියන එක හරියට තේරුම් ගත්ත කෙනාට ඒකයි අපි එතන කිව්වේ සාස්වත දෘෂ්ටිය නැති වෙනවායි කියලා. මේ ජරා මරණය කියන එක මේ ශෝකාදීන්ට කරුණු වෙනවා කියලා කියන අපි මේක කලිමුත් කතා කරා. මේ බොහෝ ජරා මොකද කියන්නේ ජාතිපච්චා ජරා මරණං දුක්ඛ දෝමනස්ස උපායාස ආදී දේවල් වලට මේක උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟට මිත්‍යා දර්ශන නිවාරණ කියලා අපි කොටසක් කිව්වනේ. දැන් මේ අපි කෘත්‍ය ගැන කතා කරා. මේ කෘත්‍යයෙන් පස්සේ දැන් එනවා මිත්‍යා දර්ශන නිවාරණ කොටසට. ඒක ගන්නකොට කියනවා අවිද්‍යා ප්‍රත්‍ය සංඛාර කියනකොට මේ අර ඊශ්වර ආදී කාරකෙක් මේක ලෝකේ මවන කෙනෙක් මේකට අධිපති කෙනෙක් විසින් තමයි මේ සියල්ල කරන්නේ කියන මිත්‍යා දර්ශනයේ වළකිනවා. මොකද හේතුව මේ සංස්කාරයෝ සිද්ධ වෙන්නෙම මේ අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වේලා කියන එක දැනගන්න කෙනාට. එහෙම නැත්නම් මේ වෙන එක්කෙනෙක් Taman ලව්ව කරනවා මෙහෙම කරනවා කියන ඒ මිත්‍යා දර්ශනයට යන්නේ නැහැ. ඒකට කාරක දෘෂ්ටියෙන් අයින් වෙනවා මේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියන දේ දැනගත්තා. ඊළඟට සංඛාරපච්චය විඥානං කියනකොට මේ ආත්මයෙන් ආත්මයට සංක්‍රමණයක් තියනවා කියන මිත්‍යා දර්ශනයත් වළක්වනවා. මොකද මෙයා දන්නවා මේ ප්‍රතිසන්දි විඥානේ ඇති වෙන්න හේතු වුණේ පෙර කරන ලද සංස්කාර නිසා කියලා. එතකොට මේ භවයෙන් භවයට යන එකක් නෙවෙයි මේක සංස්කාර කරපිකේ ප්‍රතිඵලයක් හැටියට විඥානයක් පහළ වෙනවා. අලුතින්ම අභිනවයෙන් පහළ වීමක් වෙන්නේ. නැත්තම් කලින් තිබිච්ච එකක් මෙතනට එනවා කියන දර්ශනයක් එන්නේ නැහැ. ඊළඟට විඥානපච්චා නාම රූපං කියනකොට ආත්මයයි කියලා කල්පනා කරපු ස්කන්ධ පංචකය ගත්තහම ඒක එක සත්වයක් කියලා ගන්න ඝන බහල ගතිය. නැත්තම් ඝන සංඥාව දුරු වෙනවා කියලා කියනවා. මොකද දැන් අපි බලන්නකෝ දැන්
විදර්ශනාවක් කරනකොට මුලින්ම කරන දේ මොකද්ද? නාම රූප පරිච්ඡේදය නේ. මේවා නාම මේක රූප. දැන් සක්මන් භාවනාවක් කරනකොට මේ කකුල එසවෙන විදිය, කකුල ඉදිරියට තියෙන ඔක්කොම මේ සිත නිසා රූපේ ක්‍රියාත්මක වෙනවා කියන ඒ ප්‍රාථමික අත්දැකීම පවා නාම රූප දෙක වෙන් කරලා පෙන්වන්න තැනක්. හරි? එතකොට මේක අර එකක් හැටියට මේ ස්කන්ධයේ මම කියලා මේ සියලුම ස්කන්ධ පහම එකතු කරලා මම කියලා ගන්න සංකල්පනාව ඝන සංඥාව දුර වෙනවා. මේක වෙන වෙනම බලනකොට විඥාන පච්චා නාම රූපං. විඥානයේ නිසා තමයි මේ වේදනා ආදී චෛතසික ධර්මත් ඒ වගේම රූපේ ක්‍රියාකාරීත්වයත් වෙන්නේ කියන එක තේරුම් ගත්තාම. ඊට පස්සේ නාම රූප පච්චා සලආයතන කියන පදය ගත්තාම මේ මම දකිනවා මම බලනවා මම අහනවා කියන ඒ ආත්ම සංඥාව ආත්මා කියන මේ මිත්‍යා සංඥාව දුරු කරනවා. මෙයා දන්නා මම බලනවා නෙවෙයි. මේ ආයතන වලින් අරමුණු වලට ගැනීමට මේ ආයතන උදව් කරනවා. ඒක විඥානය ඇති වෙනවා. මේ මන ආයතනයක් තියෙනවානේ. හරි. ඒක නාම රූප ප්‍රත්‍යවෙනි විදිහ දැක්කාම මේ ආයතන වලට මේක තමන් අරමුණු දකින්නවා කියන අර්ථය එන්නේ නැහැ. ඊළඟට සලආයතන පස්සෝ සලආයතන පච්චය පස්සෝ කියනකොට මේ ආත්මයක් අරමුණ ස්පර්ශ කරනවා කියන මිත්‍යා සංඥාව එතනත් දුර වෙනවා. මේ සලආයතන හින්දා තමයි මේ පස්සය කියන එක ඇති වෙන්නේ. නැත්නම් සලආයතන ප්‍රත්‍ය වේලා තමයි පස්සය කියන එක ඇති වෙන්නේ කියලා දැනගන්නකොට. නැත්නම් මම කරනවා කියන අර්ථයක් එන්නේ නැහැ. ඒකට පස්සපච්චය වේදනා කියන කොටත් ඒකයි. මෙතන මම රස විඳිනවා නෙවෙයි මේ පස්සය තමයි මේ රස විඳීම ඇති කරන වේදනාව කියන එක ඇති කරන්නේ. වේදනාවෙන් තමයි රසය විඳින්නේ. නැත්තම් මම රස විඳිනවා නෙවෙයි. කියන ඒ නිවැරදි සංඥාවට එනවා අර මේ තමන්ම රස විඳිනවා කියන මිත්‍යා සංඥාව දුරු කරලා. ඊට වේදනාපච්චය තණ්හා කියන කොටත් මේ මම තණ්හා කරනවා නෙවෙයි මේ වේදනාව තමයි මේ තණ්හාවට ප්‍රති වෙන්නේ කියන හරියට හිතනවා. අර මම යම් කිසි දෙයකට තණ්හා කරනවා කියන සංඥාව දුරු වෙනවා. ඊට තණ්හාපච්චය උපාදානං ආදී වශයෙන් ගත්තාම මේ මිත්‍යා සංඥා දුරු කරන ආකාරය තමයි තියෙන්නේ. එතකොට ඔය මිත්‍යා මොකද්ද අපි කිව්වේ එකට? මිත්‍යා දර්ශන නිවාරණය කරනවා. මිත්‍යා දර්ශනයෙන් අයින් වෙනවා මේවා මේ ආකාරයෙන් දකිනකොට. ඊළඟට උපමා හැටියෙන් බලනකොට අවිද්‍යාව කියන මේ කර්කශ ස්පර්ශ ආදී තමන් සතු විශේෂ ලක්ෂණ හා අනිත්‍ය ආදී වූ සාධාරණ ලක්ෂණයන්ගේ වශයෙන් ස්වභාව ධර්මයන් නොදක්නා හේයින් අවිද්‍යාතුමෝ දැස් නැති අන්ධෙක් වගේ කියලා. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක හරියට දැස් නැති අන්ධෙක්. ඒකට හේතුව මොකද්ද? මේ තියෙන දේවල් ඒ ආකාරයෙන් පේන්නේ නැත්නම් හරියට ඒක අන්ධෙක් වගේනේ. ඒක ගති ඇති කරන්නේ මේ අරමුණු වල මුලා වීම කෙරෙන්නේ මේ අවිද්‍යාව නිසා. ඒක නිසා මේ අවිද්‍යාව කියන එක හරියට මේ ඇස් නැති අන්ධ පුද්ගලයෙක් හැටියට මේ උපමාවක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඊළඟ සංස්කාරයෝ කියන එක කියනවා මේ අර අන්ධ පුද්ගලයා මේ අවිද්‍යාව කියන ප්‍රත්‍යයෙන් පවත්නා වූ සංඛාර කියලා කියන්නේ හරියට අන්ධ පුද්ගලයාගේ පය පැකිලීමක් වගේ කියලා. පය පැටලෙන ගතියක් වගේ කියලා සංස්කාරය. මොකද හරියට පේන්නේ නැතිකොට එයාගේ පය පැටලෙනවා. ඊළඟට විඥාණය කියන්නේ පාරේ තියෙන දේවල් වලින් වල පය පැටලීමක් වෙනවනේ. අන්න ඒ වගේ. එතකොට විඥාණය කියන එක කියනවා ඒ අර පය පැටලිච්ච පුද්ගලයා ගේ වෙන මෙතන සීරීමක්ද මන් දන්නේ මේක වචනයක් අඩුද දන්නේ හීමක් කියලා දෙන කාටද අදහසක් තියෙනවද මේ හීමක් කියන්නේ මොකද්ද කියලා? හොඳයි යම් කිසි විදිහක මේ අර පය පැකිලිලා ඊට පසුව සිද්ධ වෙන දෙයක් තමයි මේකෙන් සඳහන් කරන්නේ. වැටීමක් වගේ තමයි නේද? ඊට පස්සේ කියනවා මේ නාම රූපය කියන එක විඥාන ප්‍රත්‍යයෙන් පවත්නා වූ නාම රූපය පා පැකිල හොන්න වූ පැකිලෙන කෙනා පැකිලිච්ච අන්ධයාට ගඩුවක්
හට ගන්නවා වගේ කියලා කියන ගෙඩියක් හට ගන්නවා වගේ කියලා. හරි? ඊට පස්සේ කියනවා සලායතන කියන එක ඒ නාම රූපයෙන් ප්‍රත්‍යයෙන් පවතින මේ සලායතනය අර ගඩ ගැහෙනු සඳහා අටගත් පොලක් මෙන් හෝ ගණ්ඩයාගේ අනික් පරිද්දකින් බේදෙහිලා මතු වූ බිබිලිමෙන් දැනගත යුතුයි කියලා කියන එක. හරියට අර මේ අර නාම රූපේ කියලා කිව්වේ gadu හට ගැනීම කියන එකනේ. ඒ gadu වල තව බිබිලි හට ගන්නවා වගේ දෙයක් තමයි මේ සලායතනය කියන්නේ කියලා කියනවා. පස්සේ කියලා කියන්නේ මේක සලායතන ප්‍රත්‍යයෙන් තමයි මේ පස්සේ හටගන්නේ. අර gadu වල උඩ නැගිච්ච පොළ ගැහිමක් කියලා කියනවා. එහෙම නැත්නම් මේ තවත් මේ බිබිලි පෑරීමක් වගේ කියලා දැනගන්න. gadu කියලා කියන්නේ ගෙඩිය වගේ එකනේ. ඒක පෑරිච්ච ගතිය තමයි මේ පස්සේ කියලා කියන්නේ කියලා කියනවා. ඒ පෑරිච්ච ගතිය නිසා එන වේදනාව වගේ කියලා කියනවා මේ වේදනාව කියන එක. තණ්හාව කියලා කියනවා වේදනා ප්‍රත්‍යයෙන් පවත්නව තෘෂ්ණාව අර ඒ gaduව පැහැරීමෙන් හටගත් දුකට පිළියම් කරනු කැමැත්තක් මෙන් දති යුත්තේ කියලා කියනවා. ඒ කියන්නේ අර දුකට කරන පිළියමක් තමයි ඒ විදිහට දකින්න කියන තණ්හාව. ඒ කියන්නේ දුකට පිළියම මොකද්ද? සැප ලබා ගැනීමක්නේ. ඒකට තණ්හාවක් ඇති කරනවා. උපාදානය කියලා කියනවා තෘෂ්ණා ප්‍රත්‍යයෙන් පවත්නා වූ උපාදානය අර පිළියම් කරන්න කැමැත්තෙන් අසත්පාය දැය ගැනීමක්. ඒ කියන්නේ අර මේකට ප්‍රතිකර්මයක් කරන්න කියලා ඒකට සප්පාය නැති දෙයකින් කරන දෙයක් වගේ උපාදානය පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ අරකට පිළියම් කරන්න කැමැත්තක් තියෙනවා. හැබැයි ඒ පිළියම් කරන්න කැමති වුණාට ඒ පිළියම් කරන්න ගන්නේ සප්පාය ඒකට නොගැලපෙන දෙයක් ගන්නවා වගේ කියලා කියන උපාදානය කියන එක. ඊට භවය කියන එක කියනවා උපාදාන ප්‍රත්‍යයෙන්මයි සිද්ධ වෙන්නේ භවය කියන එක අර වැරදි දැඩි කොටගත් නොසැප වූ ඖෂධාලේප කිරීමක් වගේ කියලා දැනගන්න කියලා කියනවා භවය කියන එක. එතකොට වැරදි අසප්පාය දෙයක් ගත්තේ ඊට පස්සේ ඒකේ ගාන්න පටන් ගත්තේ ආලේප කරන්න පටන් ගත්තේ සැපවත් නොවන දෙයක්. ඒක භවය කියලා හඳුන්වලා තියෙනවා. ඒතකොට ಜಾති කියලා කියනවා භව ප්‍රත්‍යයෙන්මයි මේ ಜಾති කියන එක මේ ලැබෙන්නේ. ඒක හරියට අර අසප්පාය බෙහෙත් ආලේප කිරීමෙන් ඒ gaduwගේ ඉදිමීම් ලේසරව දැඩි බව ආදී විකෘතීන් වගේ කියනවා ಜಾති කෙනෙක්. මේ එකිනෙකින් මේ කියන ඉස්සලා අන්ධ පුද්ගලයා යනකොට වැටෙන හැටි වැටලා ගෙඩියක් ඇති වෙන හැටි ඒකේ බිබිලි දාන හැටියට සැරව පිරෙන හැටි මේ බලන්න මේ එක එක දුකින් දුකට පත් වෙන විදිහට තමයි මේ කියන්නේ අවිද්‍යාව නිසා කොච්චර දුකකට පත් වෙනවද කියලා. ඒකේ අවසාන වශයෙන් කියනවා ජරා මරණය කියලා කියන්නේ ಜಾති ප්‍රත්‍යයෙන් පවත්නා වූ ජරා මරණය හරියට ඉදිමිච්ච ලේසරව දැඩි බව තියෙන විකෘත හේතුවෙන් මේ ඒ ගෙඩියේ බිඳීමක් දැනගත යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ දුකටම පැමිණීමක් ගැන තමයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් ওই විදිහට නොයෙකුත් උදාහරණ වලින් දන්වලා තියෙනවා. අපි ඊළඟ දවසේ ඉතිරි ටික සාකච්ඡා කරමු. අපිට මම හිතන්නේ තව දවසක් හෝ දෙකක් යයි පටිච්ච සමුප්පාද මේ ක්‍රම ටික තේරුම් ගන්න නැත්නම් සාකච්ඡා කරන්න. ඉන් පසුව අපිට ප ဋ ාණ ධර්ම වලට ආරම්භයක් ලබා ගන්න පුළුවන්කම ලැබේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද යම් කිසි කෙනෙකුට මතු කරන්න? අදට සම්බන්ධ දෙයක් හෝ වෙනත් දෙයක්? හොඳයි. එහෙමනම් අපි අදට සාකච්ඡාව නිමා කරමු. මම ෂෙයා කරන එක නවත්තන්නම්. හොඳයි. එහෙමනම් අපි ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා ශ්‍රීමති මහත්මියට. ශ්‍රීමති මහත්මිය සුපුරුදු විදිහට අපි විදර්ශනා භාවනාවක් වඩලා ඒ වගේම නිවනත් පොඩ්ඩක් අරමුණු කරගෙන මේ භාවනාවත් වඩලා අපි වැඩසටහන නිමා කරමු දෙවියන්ට පින් දීලා. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අප්‍රමාණ පින් ජයන්ත මහත්මයා. අද දවසේත් අපි විදර්ශනා ප්‍රතිසංයුක්තව පටිච්ච සමුප්පාද අධ්‍යයන වාරයක් සිදු වුණා. මේ අධ්‍යයන වාරයේදී පහළ වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්මයෝ ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය.
ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමැති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහය පීලන සංකත සංතාප විපරිණාමාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයුහන නිධාන සංයෝග පරිබෝධාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. දුක්ඛයේත් සමුදයේත් නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. දුක පිරිසිඳ දකින්නා වූ සමුදය ප්‍රහාණය කරන්නා වූ නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපතේ යාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. අතීත සංසාරයේ පටන් ලොව වැඩවදාළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර දුක් නිමා කර සේක. ඒ උතුම් වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු සියලු ආර්යයන් වහන්සේලාට සදාකල් අපගේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපගේ ජීවිතද පූජා කරමු පූජාම වේවා. සාදු සාදු සාදු. උපසමානුස්සතිය ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එයමයි ශාන්ත එයමයි ප්‍රණීත. එනම් සියලු සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූ කෙලෙස් නම් වූ සියලු උපදීන්ගේ අත්හැරීම නම් වූ තණ්හාවගේ නිරවශේෂ ප්‍රහාණය නම් වූ නොයල්ම ඇත්තා වූ සසර දුකින් නිදහස් වූ නිර්වාණ ධාතුවයි. එය ශාන්තයි ප්‍රණීතයි. අප විසින් දාන ශීල භාවනාමය වශයෙන් සිදු කරනු ලබන සියලු කුසල ධර්මයෝ මේ උතුම් නිර්වාණ අවබෝධය පිණිසම පාරමිතා බවට පත්වේවා. නිබ්බාණං පරමං සුඛං. සාදු සාදු සාදු. අද දවසේත් අප කෙරේ මහත් කරුණාවෙන් ජයන්ත මහත්මයා අපහට ඊටාම ගැඹීර විදර්ශනා ප්‍රතිසංයුක්ත පටිච්ච සමුප්පාද ධර්ම දේශනාවක් පැවැත්තුවා. අප සෑම සියලුම දෙනා බොහෝ වේලාවක් මේ ධර්මයට සවන් දුන්නා. කුසල සිත් ඇති කරගත්තා. අප රැස් කරගත්තා වූ යම්තා කුසලානිසංස අපි ඊටාම කෘතවේදීව ජයන්ත මහත්මයාට අනුමෝදන් කරනවා. ඊට ප්‍රථමයෙන් අපි දෙවියන්ට පින් දීලා මියගිය ඥාතීන්ට පින් දීලා ඒ පුණ්‍යානුමෝදනාව සිදු කරමු. පළමුව දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකා චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු.
සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අප විසින් අභිධර්ම ශ්‍රවණය වශයෙන්ුත් විදර්ශනා වශයෙන්ුත් සමත වශයෙන්ුත් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස අපි කෘතවේදීව ජයන්ත මහත්මයාට අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලයෙන්ුත් ඔබතුමාගේ දේශනාමය කුසල් බලයෙන්ුත් ඔබතුමා මේ වැඩසටහනට සූදානම් වුණු වෙලේ පටන් රැස් වුණු අනන්ත පරිමාණ කුසල සම්පatti බලයෙන්ුත් අතීත සසරේ සිට රැස් කරගෙන එන සියලු කුසල් බලයෙන්ුත් ඔබතුමාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. මේ ආකාරයට බොහෝ කාලයක් ශාසනික සේවාවල් සිදු කරමින් ඔබතුමාගේ సంతානයේ ප්‍රාර්ථනා සියල්ලත් සමෘද්ධිමත් කර ගැනීමට බාධා වලින් තොරව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීරිය, ප්‍රඥාව, නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් නිබන්ධවම වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඔබතුමා ධර්මයේ ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, ගුරුතුමන්ට, කල්යාණ මිතුරු මිතුරියන්ට, පරලෝසපත් නෑදෑයින්ට, හිත මිතුරන්ට, ජීවත් වෙමින් සිටින නෑදෑ හිත මිතුරන්ට, නෝනා මහත්මියර දරුවන්ටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසපත් ගුරුතුමන් ඇතුළු යම්තාක් නෑදෑ හිත මිතුරන් සුගති භූමිය වලින් සුගති වලටම පත්වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් ඊතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. ඒ වගේම සම්බන්ධ වුණු කලන මිතුරු මිත්‍රයන් ඔබ සැමටත් ඊතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සැමටත් මේ ධම්ම සම්මස්සනය වශයෙන් සිදුණු කුසල් සියල්ලත් අත්පත් කරගත්තා. ධර්ම ශ්‍රවණමේ වශයෙන්ුත් ඒ සියලු කුසලොත් අතීත සසරේ සිට රැස් කරගෙන සියලු කුසල් බලයෙන් ඔබ සැමටත් ඒ ආකාරයටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබෙන්නට හේතු වේවා, වාසනාව වේවා. කරගෙන යන්නා වූ ශාසනික කටයුතු තම තමන් බලාපොරොත්තු වන්නා වූ කරගෙන යාමට දියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙන භාවනා ආදී සියලු කටයුතුත් අඛණ්ඩව නිරුපද්‍රිතව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීරිය, ප්‍රඥාව, දීර්ඝායුෂ වැඩේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා. ඔබ සමගයේ ධර්ම ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, ගුරුතුමන්ට, පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ට, මව්දෙමව්පියන් ඇතුළු සැමට, පවුල්වල සැමටත් ඒ ආකාරයටම මේ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. පරලෝසපත් ඥාතියෝ සුගති වලින් සුගති වලටමපත් වී ඉක්මන් ජීවිතවලදී සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. බොහොම පින් සරණ සරණයි මහත්මිය. සාදු ජයන්ත මහත්මයා ගොඩාක් හෙට මග්ග විහාරි ස්වාමීන් වහන්සේගේ නෑ ජයන්ත මහත්තයා. හොඳයි, මතක් කරපු එක බලමු. එහෙම නැත්නම් අපිට පුළුවන් නේද යමකේ කරන්න? ඔව්